අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්. පළමුව අද මම ත්‍රිකෝණමිතිය පාඩම ආවරණය කරන්න එකඟ වෙලා සිටියා. අපි කලින් කතා කරපු ප්‍රශ්න පත්‍රයේ පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අන්තිමටම ප්‍රශ්න 4ක් ඉතිරි වෙලා තියෙනවා. දරුවන්ගේ ඉල්ලීමට ඉඩ දෙන ගමන් ඊට කලින් මම ඉක්මනටම මේ ප්‍රශ්න 4 කතා කරලා ඉවර කරනවා. හොඳයි. එතකොට අපි එදා කතා කරා අන්තිමට පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ගන්න මිනිත්ය ගන්න. ඒක මම තවසරයක් කතා කරලා ඒක දෙවෙනි කොටස කතා කරන්න සූදානම් වෙනවා. මොකද්ද බලන්න ගන්න. පතුලේ අරය සෙන්ටිමීටර් r. ඍජු උස ඍජු වෘත්ත සිලින්ඩරාකාර වාචනයක සෙන්ටිමීටර් 2ක් උසට ජලය පිරී තිබේ. එම වාචනයට අරය සෙන්ටිමීටර් 3ක් වන ඝන ලෝහ ගෝලයක් සෙමෙන් ගිල් වූ විට එම ගෝලයෙන් හරි අඩක් ජලයෙන් වැසෙන පරිදි ජල මට්ටම ඉහළ නගී. එතකොට ජල මට්ටම ඉහළ නගිනවා ගෝලයෙන් භාගයක් දෙන්න සයිස් එක. r සමානයි 3 මූල 2 බව පෙන්වා ලඝු ගණක වගු භාවිතයෙන් r අගය දශම ස්ථාන දෙකකට නිවැරදිව දෙන්න. උදාහරණ මතකයි මම එදා මේකේ පළවෙනි කොටස අපි r සමානයි 3 මූල 2 වන බව පෙන්වුවා. නමුත් මම ඒක අද දවසේ ආයසනයක් කතා කරනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ගාන හැටියට. මෙන්න මේකයි කතාව. පුතා සිලින්ඩරාකාර වෘත්තාකාර පතුලක් තියෙන මේ සිලින්ඩරාකාර පාචනයක් තියෙනවා. එයාගේ අරය තමයි පුතේ r. එයාගේ අරය තමයි r. මෙයාගේ සෙන්ටිමීටර් 2ක් උසට ජලය පිරලා තියෙනවා පුතේ. මේකට අපි ගත්තොත් ජලය පිරලා තියෙනවා සෙන්ටිමීටර් 2ක් උසට. සෙන්ටිමීටර් 2ක් උසට. ඉතින් මේකට ඊළඟ වතාවේදී අපි ඉල්ලනවා මේකට අරය සෙන්ටිමීටර් 3ක් වන ගෝලයක්. ඒ ගෝලය මේකට ගිල්ලුවාම මෙන්න මේ අරය සෙන්ටිමීටර් 3ක් වන ගෝලය ගිල්ලුවාම ජල මට්ටම ඉහළ නගිනවා අරක භාගයක් පිරවසේ. කවුද? අර්ධ ගෝලය සම්පූර්ණ භාගයක් වැස්සෙන තරමට ජල මට්ටම ඉහළ යනවා. ඒ කියන්නේ පුතේ අර්ධ ගෝලය සම්පූර්ණයෙන් මොසයිනේ පුතේ අරය වගේ දෙගුණයක්. ඒ කියන්නේ 6ක්. 6න් භාගය කියන්නේ සෙන්ටිමීටර් 3ක්. දැන් එතකොට ජල මට්ටම ඉහළ නැගලා තියෙනවා සෙන්ටිමීටර් 3ක්. මෙන්න මේකයි කතාව. අපි කියනවා හොඳට අහගන්න පුතේ අරය r වන 2ක් උසට ජලය පිරිච්ච සිලින්ඩරාකාර වාචනයකට අරය සෙන්ටිමීටර් 3ක් වන ඝන ලෝහ ගෝලයක් ගිල්වනවා. එහෙම ගිල්ලුවාම ජල මට්ටම ඉහළ නගිනවා. කොච්චරක් උසටද? ගෝලයේ භාගයක් හරි මට්ටමට එන අඩක් පැහැෙන තරමට. අගක් පැහැෙන තරමට කියන එකෙන් අදහස් කරන්නේ පුතේ සෙන්ටිමීටර් 3ක් උසට. ඇයි? අරය 3යි නම් මෙයාගේ අරය 3යි නම් මේ ගෝලයේ තනිකර උස වෙන්නේ විස්කම්බේ. ඒ විස්කම්බේ කියන්නේ 6ක්. ඒ 6ක් උසට නෙමෙයි 3ක් උසට ජලය වැසෙනවා. එතකොට මට පුතා කියන්න මේ වැසුණු ජල මට්ටමේ උස සෙන්ටිමීටර් 3ක් නේ. ජල මට්ටමේ උස සෙන්ටිමීටර් 3ක් නේ. ඒක 3ක් උසට ජලයෙන් වැහුණා කියන එකෙන් අදහස් කරන්නේ ඒ කොටස තුල මේ වැහුණු කොටස තුල සම්පූර්ණ පරිමාව තුල අන්තර්ගත වෙන්නේ මේ 2ක් උසට වතුර ටිකයි ගෝල භාගයයි. 2ක් උසට වතුර ටිකයි ගෝල භාගයයි දෙක එකතු වුණාම තමයි මේ සිලින්ඩරේ 3ක් උසට වතුර මට්ටම තියෙන්නේ. තේරුම් ගන්න පුතේ. එහෙනම් අපි ඉස්සර වෙලාම සෙන්ටිමීටර් 2ක් උසට cm 2ක් උසට එහෙම නැත්නම් ජලය ප්‍රමාණය වෙන්නේ πr වර්ගය h. එතන පුතාට පේනවා π වලට πම තමයි දාන්නේ. r වලට r දාලා h ට දානවා මේක. මම මේ කතා කරන්නේ ඉස්සෙල්ලම සිලින්ඩරේ පිරලා තියෙන වතුර ප්‍රමාණය. ඒ පිරිච්ච වතුර ප්‍රමාණය දෙවරක් 1 2යි දෙවරක් 1 2යි දෙවරක් 1 2යි πr වර්ගය. 2යි πr වර්ගය. පිරිච්ච වතුර ප්‍රමාණය 2යි πr වර්ගය. ඊළඟට මේකට එකතු කරනවා ගෝලයක් වුණාට මේ ගෝලයක් වුණාට ජල මට්ටමට එනකොට පිරෙන්නේ පුතේ ගෝලයක් නෙමෙයි ගෝල අර්ධයක් ගෝල භාගයක්. එතකොට අපි ගන්න ඕන අර්ධ ගෝලාකාර කොටසේ පරිමාව ඒ කියන්නේ
ජලයට ගිල්ලෙන ජලයට යටවන ප්‍රදේශයේ පරිමාව. ඒතර පරිමාව තනිකර ගෝලයක් 3න් 4යි. ගෝල භාගයක් 3න් 2යි r ගන්න. මේ මොහොතේ 3න් 2 වැඩි කිරීම පයි වලට පයිම දාලා r වලට 3 වැඩි කිරීම 3නේ. මෙන්න මේ 3ට මෙන්න මේ 3 කැපෙනවා. දැන් එතකොට එනවා දෙවරක් 3 6යි 6 වරක් 3 18යි පයි කියලා අපි කවුද 18යි පයි කියන්නේ 18යි පයි තමයි පුතේ ගෝල භාගයේ පරිමාව. අර්ධ ගෝලයේ පරිමාව. දැන් මෙතෙන් දෙනකොට ජල මට්ටම ඉහළ නගිනකොට ඒ තුල ඇතුළත් වෙලා තියෙන මේ වතුර ටිකයි මේ අර්ධ ගෝලය දෙක එකතු. ජලයේ ප්‍රමාණයයි අර්ධ ගෝලයයි දෙක එකතු වුණාම සමානයි සිලින්ඩරයේ උණක් උසට පරිමාව. එතකොට අපි බලන්න ඕන 3යි cm උසට පරිමාව සමානයි ඔන්න pi r වර්ගයේ h. pi වලට pi දානවා r වලට r h දානවා 3. එතකොට මෙතන දෙනවා 3යි pi r වර්ගය කියලා. එතකොට අපි දැන් දන්නවා මෙන්න මේ වතුර ටිකයි මෙන්න මේ ජලයේ ප්‍රමාණය. එතකොට පුතේ මේ තියෙන අර්ධ ගෝලය දෙක එකතු වුණාම සම්පූර්ණ මේ සිලින්ඩරයේ 3ක් උසට පරිමාවට සමාන වෙනවා. ඒ කියන්නේ මෙයාගේ පරිමාවංක 1 නම් මෙයාගේ පරිමාවංක 2 නම් මෙයාගේ පරිමාවංක 3 නම් අපිට සමීකරණය ගොඩ නැගෙනවා පළවෙනි උත්තරේට දෙවෙනි උත්තරේ එකතු වුණාම සමානයි තුන්වෙනි උත්තරේ. ඒ කියන්නේ කලින් තිබුණු වතුර ටිකේ පරිමාවයි යට වුණු අර්ධගෝලයේ පරිමාවයි දෙක එකතු වුණාම මේ දෙක එකතු වුණාම සම්පූර්ණ සෙන්ටිමීටර් 3ක් උසට සිලින්ඩරේ පරිමාවට සමාන වෙනවා. පළවෙනි එක්කිනාගේ පරිමාව තමයි 2යි pi r වර්ගය. පළවෙනි එක්කිනාගේ වතුර ටිකේ පරිමාව 2යි pi r වර්ගය. ඊළඟට දෙවෙනි උත්තරේ තමයි අර්ධගෝලයේ පරිමාව 18යි pi. ඒක තමයි පුතේ 18යි pi. ඊළඟට එයා සමාන වෙනවා 3යි pi r වර්ගය. 3යි pi r වර්ගය. ඒ සම්පූර්ණ සිලින්ඩරේ 3ක් උසට පරිමාව. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න පුතේ කීප දෙනෙකුගේ අවධානය මත. තේරුණාද පුතා? ආයෙත් කියන්න අහගෙන ඉන්නකෝ. මනස එක තැනක තියාගන්න පුතේ. මෙන්න මේකයි කතාව. අරය r වල this සිලින්ඩරය දෙකක් උසට වතුර පිරලා තියෙනවා. පැහැදිලි? එතකොට ඒ වතුර ප්‍රමාණයට අරය 3ක් වල අර්ධ ගෝලාකාර ගෝලාකාර ඝන ලෝහ කුලියක් ගෝලාකාර ලෝහ කුලියක් මේකට ස්කිමින් ගිල්වනවා. ගිල්වනකොට වතුර මට්ටම ඉහළ නගිනවා. විදුරන්ට ඉහළ නගිනවා. ගෝලයේ සම්පූර්ණ උස අරය 3ක් නිසා ගෝලයේ සම්පූර්ණ උස 6ක්නේ. ඒතර භාගයක් කියන්නේ 3ක් උසට තමයි වතුර මට්ටම ඉහළ නගින්නේ. එතකොට දැන් මේ වතුර මට්ටම තුල ඇතුළත් වෙලා තියෙනවා මෙන්න මේ වතුර ටිකයි අර ගිල්වන ගෝලයේ භාගය. එතකොට අපි ඉස්සෙල්ලා වතුර ටික හොයාගත්තා. වතුර ටික තමයි 2πr වර්ගය. කොහොමද ආවේ? πr වර්ගයේ ඉන්නේ පුතේ සිලින්ඩරේ පරිමාව. π වලට π දැම්මා. මෙයාගේ අරය r නිසා r වැඩි h ජල මට්ටමේ උස දෙකක් නිසා දෙක දැම්මා. එතකොට ඒක සුළු කරාම 2πr වර්ගය තමයි වතුර ටික. මේ වතුර ටිකට මම ගිල්ලනවා ගෝලයක්. නමුත් ගෝලය ගිල්ලුවට මේකට වතුරට යට වෙන්නේ මේ වතුරට එකතු වෙන්නේ ගෝලෙන් භාගය නිසා ගෝලයක පරිමාව 3න් 4ක් πr ධනය ගෝලෙන් භාගය 3න් 2යි πr ධනය. r වලගේ දීපු නිසා 3 වැඩි 3 මේ 3ට 3 කැපෙනවා. දෙවරක් 3 6යි 6 වරක් 3 18ක් π. එතකොට පුතේ දැන් වතුර මට්ටම ඉහළ නැග්ගම දැන් පේන මේ වතුර මට්ටම තුල ඇතුළත් වෙලා තියෙනවා කලින් තිබිච්ච 2ක් cm උසට වතුර ටිකයි යට වුණු අර්ධ ගෝලය. ආන්න ඒ දෙන්නගේ එකතුව තමයි පුතේ දැන් තියෙන පරිමාව. ඒ දැන් තියෙන වතුර මට්ටම දක්වා තියෙන පරිමාව තමයි 3ක් උසට පරිමාව. 3ක් උසට පරිමාව πr වර්ගයේ π වලට දානෝ r වලට දානෝ i r වලට දානෝ උස සඳහා 3ක් දානවා. එතකොට සුළු කරාම 9πr වර්ගයේ ඒක තමයි දැන් උස මට්ටම.
එතකොට දැන් මේ උස මට්ටමට තියෙන පරිමාවස හැදෙන්නේ තිබුණු වතුර ටිකයි ගිලුණු ගෝල භාගය. ගෝල භාගයේ පුතේ ගිලෙන්නේ ඉතිරි ටික උඩනේ තියෙන්නේ එකයි තියෙන්නේ. ඒතර ගෝල භාගයයි වතුර ටිකයි දෙක එකතු වුණාම සමානයි 3ක් උසට පරිමාව. දැන් මේ සම්බන්ධතාවයට අනුව හරි පුතේ. දැන් මේ සම්බන්ධතාවයට අනුව අපිට ඔක්කො කරන්න ඕනි ආර්ව උක්ත කරන්න ඕන. ආර්ව උක්ත කළා ආර්ය අගයට 3යි මූල 2 බව පෙන්නන්න. එතකොට මේක කරන්න තියෙන උදව දෙය තමයි පුතා. අර පැත්තේ තියෙන 2යි පයි ආර් වර්ගයේ යහ පැත්තට ගෙනියන්න. හරිද? එතකොට අපි දන්නවා මෙතන 18ක් පයි කියන එක තියෙනවා 3 පයි ආර් වර්ගයට 2 පයි ආර් වර්ගෙ මෙහෙට එනකොට ඍණ වෙලා ඒක අඩු වෙලා ගිහිල්ලා 1ක් පයි ආර් වර්ගෙ බවට පත් වෙනවා. මෙතන 18ක් පයිව තියන්න. දැන් පුතා දන්නවා මේ පැත්තත් පයිගෙන් බෙදලා. මේ පැත්තත් පයිගෙන් බෙදුවා. පයි පයි කැපිලා යනවා. පයි පයි කැපිලා යනවා. 18 සමානයි ආර් වර්ගය. දැන් පුතා දන්නවා එතන ආර්ව තනි වෙනවා. බලන්න ආර්ව තනි වෙනවා. වර්ගයේ වර්ග මූලයක් වෙනවා 18. පුතා දන්නවා 18 කැඩෙනවා. 18 කැඩෙනවා පුතේ. නම් වරක් 2. උත්තරය R සමානයි 3යි මූල 2. ඔන්නෝක බව තමයි පෙන්නන්න තියෙන්නේ. ඔන්න පුතේ මම දැන් යනවා ඒකේ දෙවෙනි කොටසට. R ගේ අගය අපිට හොයන්නලු දෙවන දශම ස්ථානයට නිවැරදි. R ගේ අගය දෙවන දශම ස්ථානයට නිවැරදිව දෙන්න. ඒ කියන්නේ පුතේ ඒකේ පළවෙනි කොටස තමයි R සමානයි 3යි මූල 2 බව පෙන්වන්නේ. මේක උපයෝගී කරගෙන අපිට කියනවා ඔන්න මේක R සමානයි 3යි මූල 2නේ. තාම මේ කතා කරන්නේ 11 වෙනි ගාන. තේරුණා නේද පුතේ? මේ ගොඩාක් දුරට මේ වීඩියෝ එක පුතාලට බලන්න දෙන ක්‍රමය හදන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දරුවන් ඉන්නවා. ගොඩක් ඈත පළාත්වල ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච. යාලට මේ සිග්නල් වල පොඩි ගැටලු තියෙන මේ දවස්වල කාලගුණික දේශගුණික තත්ත්වයන් වලත් එච්චර සුබදායි නැහැ පුතාලට හැම පැත්තෙම වෙන්නේ අයහපත් ඒ නිසා මේ ඒකටත් හොඳ විකල්පයක් වෙයි. මොකද වීඩියෝ එකක් බලනකොට එහෙම ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. 3යි මූල 2. අපිට පේනවා 3 ගුණ කිරීම මූල 2නේ. අපි මේක ලඝු වලට පරිවර්තනය කරනවා. ඔබට මතකයි ලඝු ගණිතවලදී සිද්ධ වෙන්නේ පුතේ ගුණ කරනකොට ලබ්ධනක එකතු කරනවා. බෙදනකොට ලබ්ධනක අඩු කරනවා. වර්ගමූල තියෙනකොට දෙකෙන් බෙදනවා. තුන් මූල තිබුණොත් තුනෙන් බෙදනවා. දෙකේ බලයක් තිබුණොත් දෙකෙන් ගුණ කරනවා. තුනේ බලයක් තිබුණොත් තුනෙන් ගුණ කරනවා. අනිසනක් කියනවා ලබ්ධනක වලදී මොනද දෙන්නේ ගන්න කර්ම කීපයක්. ගුණ කරනකොට ලබ්ධනක එකතු කරනවා පුතේ. බෙදනකොට ලබ්ධනක අඩු කරනවා. බලයක් තිබුණොත් ගුණ කරනවා. මූලයක් තිබුණොත් බෙදනවා. එච්චරයිනේ. මම මේක ලඝු වලට පරිවර්තනය කරනවා. ලඝු R සමානයි ලඝු 3 ධන දෙකෙන් දෙකයි ලඝු 2. දැක්කද කරමුදේ? ඔන්න බලන්න. ලඝු 3 යා වෙනුවට ලඝු ගන්න. ඉතින් ගුණ කිරීමනේ තියෙන්නේ. 3යි මූල 2ත් එක්ක ගුණ කරනවා. 3 මූල 2ත් එක්ක ගුණ කරනවා. අන්න දාන්න. දෙකෙන් එකයි ලඝු 2. එතකොට අපිට පැහැදිලි වෙනවා ලඝු R සමානයි 3 කිව්වම යන්නේ ලබ්ධනක හොයන්න ඕනේ. උදා නම් 3 කිව්වම පූර්ණ සංඛ්‍යා ස්ථානෙ තියෙන්නේ එකයි. එතන එක ස්ථාන විතරයි තියෙන්නේ. ඊළඟ පුතේ ලබ්ධනකේ පටන් ගන්න එක තියෙනව නම් ස්ථානයක් තියෙනවා නම් බිඳුවයි දශම. ස්ථාන දෙකක ගන්න 1.0. ස්ථාන තුනක ගන්න 2.0. ස්ථාන හතරක ගන්න 3.0. මෙතන ස්ථාන එකයි. 3 කියනකොට ස්ථාන එකයි. එහෙනම් පටන් ගන්න බිඳුවයි දශම. ධන දෙකෙන් එක වරහන දෙක කියනකොට ස්ථාන එක කියලා අහනවා. එහෙනම් බිඳුවයි දශම. දැන් ලබන පොත අරගෙන පුතා බලන්න මේ බිඳුව කියන්නේ. බලන්න වෙලාව යනවා සමහර දරුවන් හරි 47 71. හරිද පුතේ? 20 බිඳුව බලන්න. ඒක තමයි 30යි 10යි පුතේ. බලන්න එකට දෙකේව නෑ. 3ට දෙකේව එකයි. 10ට දෙවර 5යි. එකට නෑ 10ට 5යි. ඔන්න පුතේ ආර්ව තනි වෙනවා. මේ පැත්තේ ලබ්ධනකය තමයි අනිත් පැත්තට යනකොට ප්‍රතිලඝු ගණකය වෙන්නේ. ලොග් තමයි එන්ටි ලොග් වෙන්නේ. ඔන්න 1යි 5යි 6යි 7යි බිඳුවයි 7යි 7යි 5යි 12න් දෙක ඉතිරි 4යි 1යි 5යි 1යි 6යි බිඳුවයි දශම. එතකොට අපි දන්නවා R සමානයි 62යි 76 තියෙන තැන බලන්න. 62යි 76 තියෙනවා පුතේ 42 4 6. ඔයද තියෙන පුතේ 42 4 2. 42 4 2.
0.6 එකක් පන්නලා තිත තියෙන 0.6 එකක් පන්නලා තිත තියෙන දශම ස්ථාන දෙකකට ඉල්ලුවා නම් පුතා දන්නවා මේ අඟ තියෙන දශම ස්ථානේ අයින් කරන්න ඕන. එයා අයින් කරන එක්කෙනා පහනම් පහට වැඩිනවා. පහනම් පහට වැඩිනවා. පිටිපස්සට එකතු කරනවා. අඩු නම් එකතු කරන්නේ නැහැ. එහෙනම් මෙතන අඩුයි. පහට අඩුයි. එහෙනම් 4.2 කියලා අවසන් පිළිතුරේ ආයම සරක් කියලා හදන්න පුතේ R ගේ අගය 3යි මුල 2 බව අපිට කතා කරා. එතකොට ලඝු R ගේ 3 දන්න. දෙකෙන් එකයි ලඝු 2. 3 කිව්වම ස්ථාන 1යි. පටන් ගන්න 0.7 47යි 61. 2 කිව්වම පූර්ණ සංඛ්‍යා ස්ථාන 1යි. එතන 0.7. එතකොට පුතේ දෙකෙන් එක ආවියයි. වර්ගමූලේ නම් දෙකෙන් එක. තුන් මූලේ නම් තුනෙන් එක. පස් මූලේ නම් පහෙන් එක. හය මූලේ නම් හයෙන්. එහෙමයි. ඒකට ඒක බෙදුවා. ඒන උත්තර දෙක එකතු කරා ගුණ කිරීමෙන් එකතු කරා. ඒන උත්තරේ ප්‍රතිලඝු වෙන. මේ ඉවත් කරන තුන්වන දශම ස්ථාන ඉලක්කම කයින් කර. ඒක පළමු දෙවන දශම ස්ථානට වට එළලිව්. තේරුණාද පුතේ? දැන් අපි යනවා මෙන්න ගන්න. පුතේ අහගන්න. 9 වෙනි ගන්න. මේ කතා කරන ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ගන්න. AB යනු රූපේ දී ඇති වෘත්තයේ විස්කම්භයකි. ABCD යනු සමාන්තරාශ්‍රයකි. BD පාදය ඊටෙක් දික් කර ඇත්තේ BD නැත්නම් DB සමානයි BE වන පරිද්දේ. පළවෙනි සැරේදී කිව්වට පුතේ මෙලව දෙයක් තේරෙන්නේ නැහැ. මම ඒක දන්නවා. මටත් ඉස්කෝලේ යනකොට තිබිච්ච දෙයක්. එතකොට අපි කරන්න ඕනේ ඒ තමයි අවසරයක් කියවන්න. ඒත් තේරෙන්නේ නැහනේ. අවසරයක් කියවන්න. දැන් ඔයත් තුන දරුවට තියෙන කම්මැලිකමක් නේ. අනිත් අවසරයක්. අනිත් වැඩක් නැහැ. ඔය දෙතරයක් කියෝ තේරුන්නේ නැහැ. තව කිව්වත් ඔච්චර තමයි. ඔන්න අතරවලා. ඔන්න ඕක තමයි ජ්‍යාමිතියට උනේ. දරා ගැනීම හිතියාව නැහැ. අල්ලගෙන ඉන්න බෑ. දෙන්න. එහෙම කරන්න එපා. මෙන්න බලන්න. ඔන්න ඉස්සෙල්ලා ගාන තේරුම් ගමුකෝ. ඔන්න කියලා තියෙනවා. අපි දන්න චුති දේ කරන්නකෝ. පුළුවන් බැරිනේ. ඊට පස්සේ මෙතන සමාන්තරාශ්‍රයක් තියලා තියෙනවා අපේ. සමාන්තරාශ්‍රයක් නොයාකාරයට මෙන්න මේක මෙහෙම දික් කරපු බවක් කියනවා. මෙන්න මෙතෙන්ට මෙයා කියලා තියෙනවා. බලන්න. මෙන්න මෙතන E. මෙන්න මේක මෙයාට මෙයා සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. ඒකනේ පුතේ සමාන්තරාශ්‍රයක් කියන්නේ. එතකොට මෙතන A B C D A B C D ඊළඟට DB පාදයේ ඊට දික් කරලා තියෙනවා කියන්නේ මේ පාදෙට මේ පාදය සමාන වන පරිද්දේ. හරිනේ? එතකොට AB විස්කම්භයක් කියලා කියනවා. එතකොට අපේ අහන ප්‍රශ්නේ බලන්න පුතේ. පළවෙනි එක තමයි CBE කෝණය 90 බව පෙන්වනවා. CBE කෝණය මෙන්න මෙයා 90 බව පෙන්වනවා. ඔන්න පටන් ගන්නවා මම දැන් මේක කරා. දාගෙන ඉන්න වෙන වැඩ නවත්තලා. බලන්න පුතේ. මෙන්න අහන්න. අපි දන්නවා මෙන්න පුතේ මේක විස්කම්භය නම් මෙය විස්කම්භය නම් මේකට අපි ජ්‍යාමිතියදී කියන අර්ධ වෘත්තයක් කියනවා. ඔයා දන්නවද මේ අර්ධ වෘත්තයේ කොන සෑමටම ත්‍රිකෝණික වේ කියලා ජ්‍යාමිතික ක්‍රමයක් කියනවා 10 වේ. මොකද පුතේ ක්‍රමය අර්ධ වෘත්තයේ කොන සෑම විටම ත්‍රිකෝණික වේ. ඊට පස්සේ ඔබ දන්නවා මේ කෝණය අංශ 90යි. ඒ වගේම මට පේනවද මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයිනේ. සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන මේ Z අකුර හැඩයට හැදෙන කෝණ. මේ බලන්න පුතේ මම මේ පෑන ගෙනියන පාර Z අකුර හැඩයට හැදෙන කෝණ ඒකාන්තර කෝණයෙන් සමානයි. ඒ කියන්නේ පුතා මේ 90 නම් මේ 90. ඇයි ඒකාන්තර කෝණයෙන් සමානයි. ආයි කියනවා දහගන්න මේක විස්කම්භය නම් මෙන්න අර්ධ වෘත්තයේ කොන සෑමටම ත්‍රිකෝණික මෙතන කෝණය 90. එතන මෙතන 90 නම් පුතේ මෙතන 90යි. ඒ හේතුව ඉස්සරහ කුඩ හැදෙන්න හැදෙන කෝණ. ඒකාන්තර කෝණ. දැන් ඔයා දන්නවා දැන් අත ළඟට වෙවිලා මේ සරල රේඛාවන් මත පිහිටි පද්ද කෝණවල එකතු 180යි නේ පුතේ. ඉතින් මෙයා 90 නම් මෙයා 90යි. එතකොට අපිට වෙන්න ඕනි මෙයා 90ක් කියලා පෙන්නන්නනේ. නායි කියනවා මේ විස්කම්භය නිසා අර්ධ වෘත්තයේ කෝණ සෑමටම ත්‍රිකෝණික නිසා පුතේ මෙතන කෝණය 90යි. මෙතන කෝණය 90 නම් මෙතනත් 90යි. මොකද ඉස්සරහට හැදෙට හැදෙන කෝණ සරල සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සැදෙන ඒකාන්තර කෝණයෙන් සමානයි. ඒතර මෙතන 90 නම් මෙතනත් 90. මෙතන 90 නම් මෙතනත් 90.
ඒක තමයි ඉස්සරහට අපුර හැදෙන්නේ නේද කොහොමද? ඉතින් දෙයනේ මේ සරල රේඛාවක් නේ. සරල රේඛාව මත පිළිබඳ කොනවල එකතු 180ක් නිසා. එර යනුව නම් මෙයා ඔන්න ඔය කරුණු ටික ගලපලා ලියන්න බය වෙන්නේ මම ලියන අකුරු ටික එහෙම තියෙන්න ඕනේ. මේ අදහස් වෙන පුතාට ගැලපෙන හරකින් ලියන්න. ඔන්න මම පටන් ගන්නෙ. ඔන්න පළවෙනි එක. අපිට ඕන CBE කෝණය අනුව බව පෙන්නනවා. ඔන්න පළමුවම මම ලියනවා. හදන්න පුතේ. පළමුව මම ලියනවා ADB කෝණය සමානයි අංශක 90යි. ADB කෝණය අංශක 90යි. ඒකට හේතුව ලියනවා අර්ධ වෘත්තයේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණය. ඊළඟ පේළිය ලියනවා පුතා ADB කෝණය සමානයි DBC කෝණය. ADB කෝණය සමානයි DBC කෝණය. හේතුව ඒකාන්තර කෝණ සහ උතේ වැදගත් දේ තමයි සමාන්තර බව කියන එකක් කියවෙන්න ඕන. ඒකාන්තර කෝණ බලයට මේ දෙන්න සමාන වෙන්නේ නෑ. සමාන්තර බවක් කියන නිසා තමයි මේ දෙන්න සමාන වෙන්නේ. ඒකාන්තර කෝණ සහ සමාන්තර බව. ඊට පස්සේ පුතාට පේනෝනේ ADB 90 නම් ADB ට DBC සමාන නම් ADB ට DBC සමාන නම් අපි ලියනවා එම නිසා DBC කෝණය අංශක 90යි. හරිද? ඊළඟ පේළියේ පුතා ලියන්න ඕනේ මේ දෙන්න එකතු 180යි. මොකක්ද? DBC කෝණය ධන CBE කෝණය සමානයි අංශක 180යි. ඒකට හේතුව ලියන්න සරල රේඛාවක් මත පිළිබඳ කෝණ. ඉතින් පුතේ මෙතෙන්ට දැන් CDB කෝණයගේ අංශක 90 දානවා. එතෙන්ට දැම්මම මෙන්න CBE කෝණයගේ එනවා. උත්තරේ 180න් මේ ධන 90 දැන් එහා පැත්තට ගෙනියන. මේ ධන 90 එහා පැත්තට ගෙනිච්චම CBE කෝණය සමානයි 180 වෙන 90 උත්තරය අංශක 90යි. ඔක තමයි පළවෙනි ප්‍රශ්න උත්තරය. කොච්චර සරලද බලන්න. වෙලාව ගත්තට කමන්නේ තේරුම් අරගෙන ඉඳලා මේක අපි කරමු. ඔන්න ADB කෝණය අංශක 90යිනේ. ඥානුවා. එතන මේ කෝණයගේ සමානයි ඒකාන්තර කෝණය. එතන මෙයාගේ එකතුව අංශක 180යි. ඒකට අපි කියන්නේ මොනවාද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. හරිද? එතන මෙයානුව නම් මෙයත් අංශක 90ක් වෙනවා. තේරුණේ නැති දරුවන් ඉන්නවා නෑ. ලේසි. අපි දෙවෙනි කොටසට යන්න. හරි පුතේ. අපි යන්න දෙවෙනි කොටසට. DC සමානයි CE බව. නැත්නම් බලන්න. DC සමානයි CE බව. ඔයාලා උදේට මතක තියාගන්න. ජ්‍යාමිතියේ කිසියම් ත්‍රිකෝණ යුගලයක් හා සම්බන්ධ පාද ජෝඩුවක් හරි කෝණ ජෝඩුවක් හරි සමාන කරන්න කිව්ව ගමන් ඔළුවට එන්න ඕන. මේ ත්‍රිකෝණ දෙකම සම කරනවා. පාගෙන් ඕපාගෙන් කර්ණපා. ඔය කියන කර්ණ කාගෙන් හරි මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාද දෙක සමානයි කියන ලියුණා. මේ පාද දෙක සමාන කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි පුතේ. මේ පාද දෙක සමාන කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ පාද දෙක සම්බන්ධ වෙච්ච මේ ත්‍රිකෝණ දෙක අත සම කරමු. ඉතින් පුළුවන් වෙන බලන්න. මේ පාදයේ සමාන බව කියනවා. ඒකට හේතුව දත්තයනේ. දැන් මේ කෝණෙත් අංශක 90යි මේ කෝණෙත් 90යි කියලා අපි දැන් ඔප්පු කරගෙන තියෙනවා. දොඩේ කෝණෙත් සමානයිනේ. දොඩ BC පාදයේ දෙන්නට පොදු පාදයේ ලෙස ක්‍රියාත්මක වෙනවා. පාදයක් සමානයි, තව පාදයක් සමානයි. ඒ දෙන්නට මැදි වෙච්ච කෝණය සමානයි. කෝප. නේනම් ත්‍රිකෝණ යුගලයේ අංග සමයි. මොකක්ද පුතේ අවස්ථාව? කෝප. අන්න ත්‍රිකෝණ යුගලයේ අංග සම කරන්න තියෙන විදිය බලන්නකෝ. අපි මතක් කරමු. කොහොමද? ප්‍රෝබිලක්කන් දෙක මොකක්ද කියන්නේ? මේ DC පාදයේ CE ට සමාන බව. ත්‍රිකෝණ දෙක අංග සම කළා. අපි අපේ ලියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වන බැරි. අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වන බැරි. අපි ගන්නවා මෙන්න මේව DC සමානයි CE වේ. ඉස්සර වෙල ත්‍රිකෝණ ජෝඩුව අංග සම කරන ආකාරය බලමු පුතේ. මෙන්න බලන්න. පළවෙනි එක ලියනවා DBC සහ EPC ත්‍රිකෝණ වල පළවෙනි පේජය පුතේ වල කියන පේජ ත්‍රිකෝණ දෙකේ නම් දෙක දාලා අපි ලියනවා මේ ත්‍රිකෝණ වල. ඊළඟට අපි ලියනවා පුතා DB පාදයේ සමාන වෙනවා DB පාදයේ සමාන
සමාන වෙනවා DE පාදය. ඒකට හේතුව තමයි දීලා තියෙන තොරතුර අපි ඒකට කියන්නේ දත්තය. දත්තය. ඊළඟට අපි ලියනවා DBC කෝණය. DBC කෝණය සමානයි EBC කෝණය. EBC කෝණය. ඕනනම් 90යි කියලා තියෙනවා. ඒකට හේතුව ඇයි පුතේ දෙන්නම 90යි කියලා. අපි ඒක සාධනය කළා. වරහණ කළ ලියනවා ඒක සාධනය කළා. සාකලා කියලා ලිව්වේ ඒක තමයි. අපි ඔප්පු කරා මේ කලින් මේ දෙන්න 90යි කියලා. එන්න. ඊළඟ පේළිය ලියනවා BC පාදය සමානයි BC පාදය. ඒකට කියන්නේ පොදු පාදය. පොදු පාදය. එම නිසා DBC ත්‍රිකෝණය අංග සමයි EBC ත්‍රිකෝණය වේ. අවස්ථාව පා ඕ පා. පැහැදිලි පුතේ? පාදයක් කෝණයක් පාදයක්. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ මොනවාද? අවස්ථාව පා ඕ පා. හරිනේ? පාදයක් කෝණයක් පාදයක්. එක්තරා ත්‍රිකෝණයක පාද දෙකක් සහ තවත් ත්‍රිකෝණයක පාද දෙකකට නැති කෝණයක් අන්තර්ගත කෝණයක් සමාන වෙනවා නම් අපි කියන ත්‍රිකෝණයකල පාකෝපාගෙන් අංග සමයි කියලා. පාකෝපාගෙන් අංග සමයි කියලා. ඔන්න දැන් හරි. අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග මේ පේළිය හරි වැදගත් පුතේ. සමාන වන දෙයි. සමාන වන දෙයි. අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග ගන්නේ කොහොමද? අණුවට සම්මුඛ අණුවට සම්මුඛ. දැකද පුතේ? අංශක අණුවට සම්මුඛ අංශක අණුවට සම්මුඛ. පැහැදිලිද පුතේ? දැන් බලන්න අණුවට සම්මුඛ පාදේ BC. අණුවට සම්මුඛ පාදේ CE. ඒකට අපි ලියනවා DC සමානයි කාටද? DC පාදය සමානයි EC පාදය වේ. අන්න අපිට ඒ ත්‍රිකෝණ දෙක අංග සම කළා තමයි පුතේ අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වල බැරි මේ පාදක මේ පාදයේ සමානයි කියලා කියනවා. මම හිතන්නේ ඒක පැහැදිලි දරුවෙක් ඉන්නවා ඇති කියලා. නමුත් ජ්‍යාමිතිය ප්‍රතික්ෂේපම කරපු දරුවන් ඉන්නවා සමහරලාට උදේ මාත් එක්ක වැඩ කළා ටික දවසක් යනකොට ඔයා දන්නවද මේ ජ්‍යාමිතිය විෂය කොටසට ඕලර් විභාග ප්‍රශ්න පත්‍රයේ හරියට 4යි එකක්. ලකුණු 200න් ලකුණු 50ක් ඒකෙන් දුන්නේ. අයින් කරොත් ඔයාට අනිත් ඒවා දක්ෂකටම හදන්න වෙනවා ඒකට යන්න. ඒ කියන්නේ ඒක අයින් කරලා ඒකට යනවා කියන එක මාරම. ඒ නිසා මම ජ්‍යාමිතිය ක්‍රමය 43ම මුලින් ඉඳලා කතා කරන වැඩසටහනකුත් ඔයාලගේ මේ අලුත් මාස දෙක තුල අන්තර්ගත කරලා තියෙනවා. දැන් යන් අපි තුන්වෙනි ගන්න. මොකද තුන්වෙනි ගන්නේ කියන්නේ? බලන්න පුතා තුන්වෙනි එකෙන් කියන දේ. මේක වෘත්තේ සම්පූර්ණ කරලිමු. හරි. අපිට කියනවා DAB කෝණය. DAB කෝණය මෙන්න මෙයා. DAB කෝණය සමානයි DCE කෝණය. DCE කෝණය මෙන්න මෙයාට. DAB කෝණයට BCE කෝණය සමානවද? වර්ධිය කියන්න තමයි කියන්නේ. හරිද? බලන්න පුතේ හොඳට අහගෙන ඉන්න. මෙන්න මෙතෙන්ට මේ කොණයට මෙන්න මේ කොණය මොන වෙනවද? සමානයි. පැහැදිලි? තේරුණා? ඒක සමාන කරන්න යන්න. මේ බලන්නකො පුතේ. හරිම සරලයි. ඔයා දන්නවා මේ රූපේ මොකක්ද? මේ රූපේ සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක මුණට මුණ බලන් ඉන්න කොණ මොකද මේ? සම්මුඛ කොණ සමානයි. එහෙනම් පුතේ මේ කොණයගේ මේ කොණයට සමානයි. ඉතින් දැන් අංග තම කරපු ත්‍රිකෝණ යුගලේ අනුරූපී අංග දෙකක් මේ කොණ දෙක. එහෙනම් මෙයාට සමානයි. මෙයාට සමානයි සමාන්තරාශ්‍රික සම්මුඛ කෝණ. මෙයාට සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග. එහෙනම් ඉතින් මෙයාට සමානයි පුතේ. පේලි තුනයි. අපිට පළවෙනි පේලිය අපි ලියනවා රෝමලක් තුනේ DAB කෝණය සමාන වෙනවා DCB කෝණය. DAB කෝණය සමාන වෙනවා DCB කෝණය. ඇයි? මෙන්න මේව චෝටියට සමාන්තරාශ්‍රයක් ඉඳලා ක සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. ඊළඟ පේළිය ලියනවා DCB කෝණය. DCB කෝණය සමානයි DCE කෝණය. DCE කෝණය. ඇයි? අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග. දැන් බලන්නකෝ DAB DCB ට සමානයි DCB BCE ට සමානයි. එහෙනම්
එම නිසා ප්‍රත්‍යක්ෂ භාවිතය කළා අපි ලියනවා DAB කෝණය සමානයි DCE කෝණය වේ. ඔකනේ වෙන්න ඕනි. අපි මේ තුනයි කියලා. මෙයාට මෙයා සමානයි සමාන්තරාස්තික සම්මුඛ කෝණ. මෙයාට සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග. එහෙනම් මෙයාට සමානයි. පැහැදිලි නේද පුතේ? හරි බලන්න පුතේ. ඔන්න දැන් අපි ඊළඟට මෙන්න මෙතන කරන්න තියෙන නිසා තමයි මම මේ ගන්න නැතුවේ උනේ පුතේ. දැන් මේකත් අපි මකලා දාමු. ඇතිනේ ත්‍රිකෝණ දෙක අංග සම කරපෑයි. ඒක අමාරු නෑ. දැන් හතරවෙනි ගානේ මොකක්ද කියන්නේ කියලා බලමු. හතරවෙනි ගානේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න දැන් 100ක් වල තියෙන්නේ. හතරවෙනි ගානේ කියනවා දරුවනේ මෙන්න මෙහෙම. දික්කල CB. කවුද පුතේ? දික්කල CB. දික්කල CB කියන්නේ මෙන්න C වල ඉඳලා B ට දික් කරනවා. C වල ඉඳලා B පැත්තට උම දික් කළා. PD වෘත්තය හමු වෙනවා. PD වෘත්තය හමු වෙනවා. වෘත්තය කපනවා. එහෙම කපලා අපිට කියනවා පුතේ DPA එහෙනම් අපි ඒක හඳගමු. එහෙනම් DPA කෝණය මෙන්න මේ DPA කෝණය ගැන කතා කරන්න. මෙන්න මේක දික් කරාම PD හම්බ වෙනවලු. කවුද? CB දික් කරාම CB දික් කරාම PD හමු වෙනවලු. ඊළඟට DPA කෝණය සමාන කරන්නලු CEB මෙයාට මෙන්න මෙයාට සමාන කළ පෙන්නන්න. ආයෙම කියන හොඳ අවධානයෙන් අහගන්න පුතේ. දික්කල CB CB කියනකොට පුතා C වල ඉඳලා B පැත්තට දික් කරනවා. C වල ඉඳලා B පැත්තට දික් කරනවා. දික්කල CB PD වෘත්තය හමු වෙනවා. ඊළඟට කියනවා DAP කෝණය මේ කෝණය මෙන්න මේ CEB ට සමානයි කියලා කියන්නේ. හොඳට අහන්න. මෙන්න බලන්න කරන විදිහ. පුතා අහලා තියෙනවද 10 වසර පන්තියේදී ඉගෙන ගත්තා එකම වෘත්ත ඛණ්ඩේ කෝණාගේ සමාන වේ කියලා. එකම වෘත්ත ඛණ්ඩේ කෝණාගේ සමාන වෙනවනේ පුතේ. එන්න බලන්නකෝ. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට එකම වෘත්ත ඛණ්ඩයක් වෙන ජය ඒකම වෘත්ත ඛණ්ඩ එකම ඛණ්ඩේ කෝණාගේ සමාන වෙන නිසා මෙන්න මේ කෝණයාගේට මෙන්න මේ කෝණයාගේ සමාන. එකම වෘත්ත ඛණ්ඩේ කෝණය. තවදුරටත් මම මේ පැහැදිලි කරන්න. මෙන්න ඡාපේ එකම වෘත්ත ඛණ්ඩේ කෝණ අගෙන් මොන වෙනවද පුතේ? සමානයි. එකම වෘත්ත ඛණ්ඩේ කෝණ අගෙන් සමානයි. එහෙනම් මෙයා සමානයි. ඊට පස්සේ ඔබට පේනවද මේ සරල සමාන්තර රේඛා දෙකක් දීර්ඝ රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන මෙන්න මේ කෝණයකට මෙන්න මේ කෝණයගේ සමානයි පුතේ. ඇයි? ඉස්සරහ පුර හැදෙන කෝණ ඒකාන්තර කෝණ. බලන්න මෙයාට සමාන එකම වෘත්ත ඛණ්ඩේ කෝණ. මෙයාට සමානයි ඒකාන්තර කෝණ. දැන් මොකෝ කියන්නේ? මේ ත්‍රිකෝණ දෙකේ අංග සම කරානේ අපිනේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන නම් මෙයාට කොහොමද මෙයා සමාන වෙන්නේ? දැන් එහෙනම් නිකම්ම මෙයාට මෙයා මොන වෙනවද පුතේ? සමානයි. ආයි කියනවා මෙයා සමානයි එකම වෘත්ත ඛණ්ඩේ කෝණ. මෙයාට සමානයි ඒකාන්තර කෝණ. මෙයාට සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග. එහෙනම් මෙයාට සමානයි. ඔය ටික පිළිවෙලකට ලියන්න. ජ්‍යාමිතිය අමාරු නෑ පුතේ. ඔයාලට තියෙන්නේ මෙහෙමයි අර ඉංග්‍රීසි කතා කරන්න බෑ වචන මත නිසා. ජ්‍යාමිතිය ටික සම්පූර්ණ කරන්න පුරුදුනේ. ප්‍රමිය 42ක් දිනෝ වෙන් පාගින් ටික කරලා තියෙනවා. කාලයක් පුතා ලෙඩ වුණා, කාලයක් පිට ලෙඩ වුණා. දැන් කවුරුත් ඔක්කොම ලෙඩ. පෙරණානේ ප්‍රශ්න. මේ නිසා තමයි පුතේ අපිට ජ්‍යාමිතිය මග ඇරුවා. අනිත් එක පුතාලත් කැමති නෑ. අර සුළු කරලා එම්ෙන් ගාලා උත්තරයක් ගන්නවා වගේ මේක ටිකක් අමාරු කොටසක් කියලා දරුවන්ගේ ඔළුවට වැටෙනවා. ප්‍රධාන දේ උඩ බලන් ඉන්න හොඳට. ආයෙත් අරක ලියන විදිය බලන්න. පුතේ ලියන විදිය. APD කෝණය සමානයි APD කෝණ. අයි කියනවා APD කෝණය ABD කෝණයට සමානයි. හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. මොනවා කරන්නත් ගෲප් එකට සම්බන්ධ වෙන්න. මොකද අදත් මම පුතාලා සියලු දෙනාට මෙන්න දුන්නා. අනිත් දරුවන් අනිත් වෙලාවට කොහොම වෙයිද කියන අමාරුයි. එන්න බලන්න පුතේ.
මෙන්න මේ කෝණේ සමානයි එකම වෘත්ත ඛණ්ඩයක. මෙයාට සමානයි ඒකාන්තර කෝණ මේ සරල සමාන්තර රේඛා දෙක. දීර්ඝ රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන ඒකාන්තර කෝණ. අපි ලියනවා ABD කෝණය. ABD කෝණය සමානයි BDC කෝණය. BDC කෝණය. හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සහ සමාන්තර බව. ඒකාන්තර කෝණ සහ සමාන්තර බව. ඊට පස්සේ උදාට පුළුවනි මෙන්න මෙයාට මෙයා සමාන කරන්න. ඇයි මෙයා සමාන වෙන්නේ? අංග සමත්‍රිකෝණවල අනුරූපියක්. ඔන්න අපි කියනවා කවුද? BDC කෝණය. BDC කෝණය සමානයි BEC කෝණය. BEC කෝණය. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග. දැන් කිසිම ගැටලුවක් නැහැනේ. මෙයාට සමාන එකම ඛණ්ඩේ කෝණ. මෙයාට සමානයි ඒකාන්තර කෝණ. මෙයාට සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග. එහෙනම් මෙයාට සමානයි අන්තිම පේළිය ලියනවා. එම නිසා APD කෝණය සමානයි APD කෝණය සමානයි CEB කෝණය. මේ දෙක මාරුලාට කමක් නැහැ පුතේ. අකුරු දෙක හොඳද? මේක CB CEB කිව්වත් එකයි BEC කිව්වත් එකයි. තේරුණානේ? මොකද ප්‍රශ්න පත්‍රයේ තියෙන CB CEB නේ. එහෙනම් ඒකම දෙයක්. ඔක වෙයි කියලා ගන්න ඉවර කරා. බලන්න කොච්චර ලේසිද කියලා පුතේ. අමාරු නෑ පුතේ. හරි. ඔන්න ඒක හොඳට ඒක කරේ මොකද දන්නවද? සමහර පැටවෝ ඉන්නවා මේ ලස්සනීම ජ්‍යාමිතිය ටිකම ඇරලා ඉන්නේ ඕයි කියලා තමයි හිතන්නේ. අපරාධ පුතේ එහෙම කරන්න එපා. ඒක සුළු කළවත් ලකුණු අඩු වෙන්නේ නැති විශ්ය කොටසක් නේ. අපි යමු ඒකට. මෙන්න මේ කුලක ගන්න තියෙන්නේ. 12 වෙනි ගන්න. කියවන්නකෝ. එක්තරා පාසලක 11 ශ්‍රේණියේ පන්තිවල ඉගෙනුම ලබන ළමයි 100කින්. ඔවුන්ගෙන් 54ක් ගැහැණු ළමයි. පුතේ 54ක් ගැහැණු ළමයි නම්. පුතේ 54ක් ගැහැණු ළමයි නම් 100. අනිත් ඔක්කොම පිරිමි. පුතා හිතන්න බෑ සමාජය අපි දකිනවා වගේ උත් එකටම නැති යවුන් ඉන්නවා කියලා. පන්තිවල ළමයි එහෙම නෑනේ. එහෙනම් ගැහැණු 54 නම් ගැහැණු ළමුන් 54 නම් පිරිමි වෙනවා 40. ඒක මතක තියාගන්න. මොකද පුතේ ගැහැණු රවුම හැරුණාම අනිත් ඔක්කොම පිරිමි. තේරුම් ගන්න ඊළඟට. මේ ළමයි 100 දෙනා වාහන වලින් පාසලට පැමිණෙන ළමයි සහ වාහන වලට නොපැමිණ. වාහන වලින් නොපැමිණ කියන්නේ කකුල් දෙකෙන් පයින් අය අනිත් අය. තේරුණාද පුතේ? එහෙනම් ಜಾති දෙකක්. මොකද්ද? වාහනයකින් එන අය ඉතින් දකුණු පැටියක් වාහනයක්, බයිසිකලෙත් වාහනයක්. ඒතකොට පයින් එන අය ಜಾති දෙක. එතන ප්‍රතිවිරුද්ධකාරක කුලක දෙකක් ගැන කතා කරනවා. මොනවද පුතේ ප්‍රතිවිරුද්ධකාරක කුලක දෙක කතා කරන්නේ? ගැහැණු පිරිමි. ප්‍රතිවිරුද්ධයි. මම අපි ඔයාලට කියනවා පුතා වියුක්ත කුලක. වියුක්ත කියන්නේ උඩක්වත් ඡේදනයක් නැහැ. ගැහැණු පිරිමි. වාහන වලින් එන වාහන වලින් නොඑන. ඡේදනයක් නැහැ. පැහැදිලි පුතේ? තේරුණාද පුතේ? බලන් ඉන්නකෝ. මොනවද අහගන්න? මෙන්න අහගන්න. එක්තරා පාසලක 11 වන ශ්‍රේණියේ පන්තිවල ඉගෙනුම ලබන ළමයි 100කි. ඔවුන්ගේ 54ක් ගැහැණු ළමයි. එහෙනම් ඔළුවට ටක් ගාලා එන්න ඕනි. එහෙනම් ටක් ගාලා ඔළුවට එන්න ඕන 46ක් පිරිමි. ඊළඟට කියනවා වාහන වලින් පැමිණෙන ළමයි සංඛ්‍යාව සහ වාහන වලින් නොපැමිණෙන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. එහෙනම් ඔන්න යටින් දාලා තියෙන වෙන්නුම සදාන බලන්න පුතේ. වෙන වෙන්නුම සදානේ දාලා තියෙනවා මෙන්න මේව කතාව. එක රවුමක් දීලා තියෙනවා පුතේ. පයින් පැමිණෙන අය. පයින් පැමිණෙන අය සමානයි කාටද පුතේ? වාහන වලින් නොයන. වාහන නොවන. පයි. අනිත් එක තමයි පුතා. පිරිමි ළමුන්. එහෙනම් තේරුම් ගන්න මෙතන සර්වත්‍ර කුලකයේ 100යි කියලා ගන්නවා. ඔන්න අහගන්න වැඩි. ගැහැණු කියලා රවුමක් ගත්තොත් පිරිමිට රවුමක් ඕනේ. පිරිමි කියලා රවුමක් ගත්තොත් ගැහැණුට රවුමක් ඕනේ. පිරිමි ගැහැණු පයින් සාවානව. එතකොට පයින් රවුම ගත්තම පයින් රවුමට පිටින් ඉන්න ඔක්කොම වාහනවල. පිරිමි රවුම ගත්තම මේ පිරිමි රවුමට පිටින් ඉන්න ඔක්කොම පුතේ ගැහැණු. පිරිමි රවුමට පිටින් ඉන්න ඔක්කොම ගැහැණු. එහෙනම් දැන් 46 තමයි අපි ගත්තේ ඒක දැම්ම පුතේ පිරිමි රවුම මත. පිරිමි රවුම මත දැම්ම කවුද? 46. පිරිමි රවුම මත දැම්ම
46. හරිනේ? ඊළඟට කියනවා පුතා. එතන මම චුට්ටක් අහනවා මේ ප්‍රදේශ කවුද කියලා. මේ බලන්න මේ අත තියන ප්‍රදේශේ. කවුද මේ? පයින් රවුමටත් අයිති, පිරිමි රවුමටත් අයිති. එහෙනම් කවුද පුතේ මේ? පයින් පැමිණෙන පිරිමි ළමයි. පයින් පැමිණෙන පිරිමි ළමයි. එතන මේ කවුද? පයින් එනවා පිරිමි ළමයි නෙමෙයි. එහෙනම් පයින් එන ගැඩු ළමයි. මේ කවුද? පිරිමි ළමයි තමයි. පයින් නෙමෙයි. එන්නේ වාහන වලින් එන පිරිමි ළමයි. වාහන වලින් එන පිරිමි ළමයි. මේ පයින් එන පිරිමි ළමයි. මේ පයින් එන ගැඩු ළමයි. එළි පයින්ුත් නෙමෙයි, පිරිමිත් නෙමෙයි. පයින් නෙමෙයි නම් වාහන, පිරිමි නෙමෙයි නම් ගැඩු. මේ එන්නේ ගැඩු ළමයි වාහන වලින් එන. වාහන වලින් එන ගැඩු ළමයි. දැන් තාම තොරතුරු ටික උදේ. පිරිමි ළමයි 12, ගැඩු ළමයි 18. වාහන වලින් පාසලට පැමිණෙන. පිරිමි ළමයි 12ක් වාහන වලින් එන. මෙන්න දැක්කද? පිරිමි ළමයි 12ක් වාහන වලින් එන. පිරිමි රවුමේ ඉන්න පයින් රවුමට විරුද්ධ. පිරිමි රවුමේ ඉන්න පයින් කියන රවුමට විරුද්ධ. 12 දෙනා. ඊළඟට කියනවා පුතේ තව 18 දෙනෙක් ගැඩු ළමයි වාහන වලින් එන. 18 දෙනෙක් ඉන්නවා ගැඩු ළමයි වාහන වලින් එන. පිරිමි රවුමෙන් පිට ගැඩු, පයින් රවුමෙන් පිට වාහන. රවුම් දෙකටම පිට තමයි පුතේ කවුද? ගැඩු ළමයි වාහන වලින් එන. මේ ඉන්නේ පිරිමි ළමයි වාහන වලින් එන. දැන් තොරතුරු අපිට ඉතුරු ටික පුළුවන්. තව පොඩි දෙයක් තියෙනවා. මෙතන අඳුරු කිරීමකුත් කරලා තියෙනවා. පුතේ වෙන්නු ප්‍රස්ථානේ අඳුරු කිරීමකුත් තියෙනවා. දැන් පුරවගෙන යන්න. රවුමම 46යි නම් මුළු රවුමම පිරිමි රවුමම 46යි නම් මෙතන 12යි. එහෙනම් මේක වෙන්නේ පුතේ 34යි. 46න් 12 අඩු කරන්නේ මුළු කොටුවම 100යි. මුළු කොටුව බෙදලා තියෙන කෑලි 4. මොනවාද පුතේ? පයින් පිරිමි, වාහන පිරිමි. පයින් ගෑනු, වාහන ගෑනු. අන්න පුතේ දාතිද අර පයින් එන පිරිමි, වාහන වලින් එන පිරිමි. පයින් එන ගැහණු, වාහන වලින් එන ගැහණු. මේ හතර වර්ගෙම ඉන්නේ. මේ වාහන වලින් එන පිරිමි. මේ පයින් එන පිරිමි. මේ පයින් එන ගැහණු. මේ වාහන වලින් එන ගැහණු. දැන් එතකොට කරුණු 4න් කරුණු 3ක් දැන් ගන්න. ප්‍රදේශ 4න් දැන් ප්‍රදේශ 3ක් ගන්න. මුළු පිරිසක් ගන්න. ඉතින් පුතේ මෙයා හොයාගන්න පුළුවන්. මේ දෙකේ එකතුව ගත්ත 46යි. 46යි 10යි 56යි. 56යි 8යි එකතු වුණාම 64. 64. 100න් 64ක් අඩු වුණාම 36යි. 36යි. දැක්කද පුතේ? මේ පයින් එන ගැහණු ළමුන් ඉන්නවා 36ක්. පයින් එන ගැහණු ළමුන් ඉන්නවා 36ක්. තොරතුරු ටික දාලා ඉවර. දැන් ප්‍රශ්න අහන්න. මොනවද බලන්න අහන ප්‍රශ්න? පළමුව අහනවා වෙන් රූප සටහනේ අඳුරු කළ ප්‍රදේශයේ ඉන්නේ කවුරුන්ද? විස්තර කරා. කවුද පුතේ මේ අඳුරු කළ ප්‍රදේශයේ ඉන්නේ? කියන්න බලන්න. වෙන් රූපය අඳුරු කළ ප්‍රදේශයේ ඉන්නවා නහගන්න පිරිමි ළමයි. කොහොමද? වාහන වලින් එන. වාහන වලින් එන පිරිමි ළමයි. හරිනේ? වාහන වලින් එන පිරිමි ළමයි. ඒක තමයි කියන්නේ. වාහන වලින් පැමිණෙන පිරිමි ළමයි. තේරෙනවද පුතේ? ඊළඟට අහනවා මෙන්න මේක. දී ඇති වෙන් රූප සටහන ඔබේ පිළිතුරු පත්‍රෙ පිටපත් කරගෙන එක් ප්‍රදේශයටයි. එතකොට අංක 1 මෙතන, අංක 2 මෙතන. ප්‍රදේශයට අවයව ඒ තුලම ලියා ගන්නවා. ඒක තමයි දැන් කරේ. ඒ තුල අවයව ටික ලියා දැක්වුවා. ඊළඟට අහනවා ඉහත ළමයි අතුරින් පුතේ ඔතට අහගන්න. ඉහත ළමුන් අතුරින් පිරිමි ළමයි 7ක් හා ගැහැණු ළමුන් 10ක් බස් රථ වලින් පාසලට පැමිණෙයි. බස් රථ වලින් පාසලට පැමිණෙයි. අහගන්න පුතේ බස් රථ වලින් පාසලට පැමිණෙයි. මල එළිය. අලුත් කුලකයක්. දැන් මට කියන්න බස් රථ කියන කුලකේ ඡේදනය කරන්න පුළුවන් ද පයින් කියන එකට? බෑ. ඇයි? මේගොල්ලෝ වාහන වලින් එන අයනේ. වාහන වලින් එන අය ඉන්නේ මේ රවුමෙන් පිට. ඒතර මේ දෙකේ ඉන්නේ. මේ ඉන්නේ වාහන වලින් එන පිරිමි. මේ ඉන්නේ වාහන වලින් එන ගේ. එහෙනම් මේ වෙන්න රූප සදාන මං ආයි අඳිනවා. එතනින් මං දින්නම් පුතේ. බලගන්න. මෙන්න රවුම. කවුද? ඔය තමයි පුතා පයින් පැමිණෙන අය. පයින් පැමිණෙන අය. මෙන්න රවුම. ඒ රවුම තමයි පිරිමි රවුම. ඔය පිරිමි රවුම මෙන්න
බස් රථ වලින් පැමිණෙන අය කියන එක මෙහෙම කොටස් දෙකකට කැඩෙනවා. ඒ කොටස් දෙක මොකක්ද? බස් රථ වලින් එන පිරිමි, බස් රථ වලින් එන ගැහැණු. එන්න මෙතෙන් දෙනවා බස් රථ වලින් පැමිණෙන අය. දැන් කිසිදු හානියක් වුණේ පයින් එන 36 දෙනා හිමම හිටියා. මොනවද? ගැහැණු ළමයි. පයින් එන අයට බස් රථ වලින් එන්න කියලා කියන්නේ නෑ නෙවෙයි. කියලා තියෙන වාහන වලින් එන අයදී තව උපකුලකයක්. එතකොට මේ පයින් එන පැත්තට එන්න බෑ. පයින් එන පිරිමින්ට බලපෑමකුත් නෑ. හැබැයි පුතේ වාහන වලින් එන 12 දෙනා කියන්නේ පිරිමි 12 දෙනා. ඒ 12 දෙනාගෙන් දැන් 7ක් එන්නේ බස් රථ වලින්. ඒ 12 දෙනාගෙන් 7ක් එන්නේ බස් රථ වලින්. බස් රථ වලින් 7ක් එනෝ පිරිමිලා. ඉතිරි 5 දෙනා තමයි තාමත් වෙනත් වාහන වලින්. හරිනේ. එළියේ ඉතිය 18 දෙනා. ඒ 18 දෙනාගෙන් ගැහැණු අය ඉන්නවා පුතේ 10 දෙනෙක් බස් රථ වලින්. තව 8 දෙනෙක් ගැහැණු ඉන්නවා මොනවාද? වෙනත් වාහන වලින්. දැක්කද? 18 බෙදිච්චිය. වෙනත් වාහන වලින් එන 18 දෙනාගෙන් 8 දෙනෙක් වෙනත් වාහන. එයින් 10ක් බස් රථ. පයින් නොවන පැමිණෙන 12 දෙනෙක් කියා පිළිගන්න. පයින් එන්නේ නැති 12 දෙනෙක් කියා පිළිගන්න. ඒකෙන් 7 දෙනෙක් එන්නේ බස් රථ වලින්. ඉතිරි 5 තමයි දැන් වෙන වාහන වලින්. මොන හොමයි වෙන්න උපසනාන සම්පූර්ණ වෙන්නේ. එහෙම අරගෙන අපි නහනවා පුතේ. ඊට දී ඇටි වෙන්න උපසනාන නැවත වරක් ඔබේ පිටපත් කරගෙන බස් රථ වලින් පැමිණෙන ළමයි දැක්වෙන උපකුලකය සුදුසු පද්ධතියෙහි ඇතුළත් කරන්න. ඒක තමයි මේ කරන්නේ. ඒ එක් ප්‍රදේශයට අවයව වෙලා ඒ ප්‍රදේශයම ලියා දක්වන්නේ. ඒක තමයි කරේ. බස් රථ වලින් හැර වෙනත් වාහන වලින් පැමිණෙන ගැහැණු ළමුන් ගන්න. බස් රථ වලින් හැර වෙනත් වාහන වලින් පැමිණෙන ගැහැණු ළමුන් ගන්න. බස් රථ වලින් හැර වෙනත් ක්‍රම වලින් පැමිණෙන ගැහැණු ළමුන් ගන්න. ඔය ඉන්නේ 8 දෙනයි. ඉතින් පුතේ 8 දෙනක් පිරිමි එක ගත්තේ පුතේ ගැහැණු පිරිස උපයෝගී කරගෙන තමයි පිරිමි පිරිස හොයාගත්තේ. එතකොට අපි 12ක් තියලා තිබුණා පුතේ වෙනත් වාහන වලින් එන ගැහැණු කියලා, පිරිමි කියලා. වෙනත් වාහන වලින් එන 18 දෙනෙක් දීලා හිටියා ගැහැණු. අපි දැනගන්න ඕනි කරුණ මෙච්චරයි. පිරිමි කියලා රවුමක් ගත්තොත් ඒ රවුමෙන් පිටේ ඉන්න ඔක්කොම ගැහැණුයි. ගැහැණු කියලා රවුමක් ගත්තොත් ඒ රවුමෙන් පිටේ ඉන්න ඔක්කොම පිරිමියි. පයින් එන අය රවුමක් ගත්තොත් ඒ රවුමෙන් පිටේ ඉන්න ඔක්කොම වෙනත් වාහන වලින් එන අය. කොමාරි වාහන වලින් එන අය. දැන් අපි බලමු මෙතනින් අහලා තියෙන අන්තිම කොටස තමයි මම හිතනවා අපේ බෑග්ග්‍රවුන්ඩ් තේරුනේ නැති කොටස. බලා ගන්න පුතේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. පුතේ වාහන වලින් එන අයගෙන් 7 දෙනෙක් ඉන්නවලු ගැහැණු ළමයි. 10 දෙනෙක් ඉන්නවලු 7 දෙනෙක් ඉන්නවලු පිරිමි ළමයි. 10 දෙනෙක් ඉන්නවලු ගැහැණු ළමයි. 7 දෙනෙක් ඉන්නවා පිරිමි ළමයි. 10 දෙනෙක් ඉන්නවා ගැහැණු ළමයි. හැබැයි ඒගොල්ලෝ ඉන්නේ බස් රථවල. හැබැයි රථවලින් එන අය තමයි පුතේ මේ විශේෂිත කොළකයක් ඇටියට අරගෙන බස් රථවලින්. රථවලින් එන අය තමයි මේ දෙක. කවුද මේ දෙක? 12යි 10යි. ඒ 12යි 10යි කුලක දෙකේ තව සබ්සෙට් එකක් උපකුලකයක් එනවා. කවුද? උපකුලකයක් එනවා. කවුද? බස් රථ කියන කුලක. එතනින් මේ 12 දෙනාගෙන් 7 දෙනෙක් එනවා බස් රථවල. මේ 18 දෙනාගෙන් 10 දෙනෙක් එනවා බස් රථවල. මේ 18 දෙනා ගැහැණු ළමයි. රථවලින් එන ගැහැණු ළමයි. මේ රථවලින් එන පිරිමි ළමයි. ඒ දෙකටමයි තියෙන්නේ බස් රථ කියන එක උපකුලකයක් වශයෙන් වෙනම ගන්න. රථවලින් ආපු 12 දෙනාගෙන් 7 දෙනෙක් බස් රථවල. රථවලින් ආපු 18 දෙනාගෙන් 10 දෙනෙක් බස් රථවල. ඒ ගැහැණු ළමයින්ගේ පැත්තේ ඉන්න නිසා ඒ 10 දෙනා ගැහැණු ළමයි බස් රථවල ඉන්නවා. මේ 7 දෙනා පිරිමි කුලකයේ තුල ඉන්න නිසා 7 දෙනා පිරිමි ළමයි බස් රථවල ඉන්නේ. දැන් රථවලින් එන 12 දෙනා හානියක් වුන්නේ. ඒගොල්ලෝ බස් රථ වෙන් කළා. රථවලින් එන ගැහැණු ළම 18 දෙනා වෙනස් වුණේ නේ. ඒගොල්ලෝ බස් රථ කියලා 10 දෙනා වෙනම ගන්න. ඊට පස්සේ අන්තිමට අහනවා වෙනත් වාහන බස් රථ හැර වෙනත් වාහන වලින් එන ගැහැණු ළම. මේ පිරිමි රවුමෙන් පිට, පයින් රවුමෙන් පිට. බස් රථ වලින් පිට 8 දෙනා. ඒ කවුද? වෙනත් වාහන වලින් ඇමිනෙන ගැහැණු ළම. වෙනත් වාහන වලින් එන ගැහැණු ළම. තව බලලා කියන්න මම. බැරි මොකද අපි ආයෙත් බලන්න පුතේ. ABCD යනු
එතකොට මේක වෘත්ත චතුරස්‍රය. ඇයි? පරිධිය මත ශීර්ෂ හතර පීඩන චතුරස්‍ර වෘත්ත චතුරස්‍රනේ. තේරුණාද පුතේ? මගේ නම ගැහුවාම එනවාද කියලා අහනවා. මගේ තියෙන මුණත් ආඩුව මතකනේ. දිනේෂ් මංජලල ගොඩක් ඇති. නමුත් පුතේ දිනේෂ් මංජල කියලා ගැහුවාම එන්නේ මගේ එක වෙන්න ඕනි. මොකද මේ ගණිතය පාඩම් ඉතින් පුතාට තේරෙනවනේ. වෙන මුකුත් නැහැ. ඒකේ තියෙන්නේ මැත්ස් පේපර් ඩිස්කෂන් සහ පුතාලගේ පන්තිවල කරන වැඩ තමයි මේ දින කීපය තුළදී කරපු වැඩ ඇත්තේ. A B C D යනු ඔන්න මම අඳිනවා 10 වෙනි ගානේ රූප සටහන පුතාලා නම් රූප සටහන තියෙනවා. මෙන්න මෙතන දීලා තියෙනවා පුතේ A අකුර. මෙන්න මෙතන දීලා තියෙනවා D අකුර. හරිද? A D මෙන්න මෙතන C මෙන්න මෙතන දීලා තියෙනවා B ඔන්නෝම තමයි යන්නේ. මෙතන ඉඳලා A අකුර තව පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනි. මෙතන ඉඳලා මෙතෙන්ට ඔහම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා D අකුර තෙන්දලා ඔහම එනවා. මෙතන ලම්බක බව තියෙනවා. මෙන්න මේ හරිය පුතේ කේන්ද්‍රය තියෙනවා. තව ටිකක් මේකට පල්ලෙහාට එන්න ඕනේ. කේන්ද්‍රය මෙතෙන්ට O කියලා එනවා. මෙතෙන්ට D අකුර අපි මේ හරියට ගමු. මෙතන ඉඳලා මෙතෙන්ට ඔහම යකල මෙතන ලම්බක බව දීලා තියෙනවා. මෙතන පුතේ යකුරක් දීලා තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට ඕට යකල තියෙනවා. මෙතන ඉඳලා මෙහෙම රේඛාවක් තියෙනවා. ඒකට බලගන්න. අවධානයෙන් ඔන්න මේක දීලා තියෙන රූපය. right. ඔන්න ඔක තමයි රූප සටහන. ABCD. මෙතන A B C D. වෘත්ත පරිධිය මත පීඩි ලක්ෂ 4කි. වෘත්ත පරිධිය මත පීඩි ලක්ෂ 4කි. ABC කෝණය අංශක 100යි. ABC කෝණය අංශක 100යි. ABC කෝණය අංශක 100යි. මෙන්න මෙතන කෝණය අංශක 100යි කියලා දීලා තියෙනවා පුතේ. මෙන්න මෙතන කෝණය කවුද ඊළඟට දීලා තියෙන්නේ? ABC කෝණය DEC කෝණය අංශක 90යි. DEC කෝණය අංශක 90යි. CDE කෝණය මේ අංශක 30යි. ODE කෝණය ODE කෝණය 20ක් බව පෙන්වන්න. මෙයා 20ක් බව පෙන්වන්න කියලා අපිට කියන්නේ. ODE කෝණය 20ක් බව පෙන්වන්න. පැහැදිලි පුතේ? මේ ODE කෝණය අංශක 20ක් බව පෙන්වන්න. කොහොමද පටන් ගන්නේ? ඔයා දන්න එක කරුණක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ. ඒ කියන්නේ පුතේ රවුමක් ඇතුලේ තියෙන ඕනම කොටුවක් වෘත්ත චතුරස්‍රයක් පිටින්නේ. වෘත්තය මත පිටන්න. ඉතින් හරියනේ. මෙයක් ඉන්නේ පරිධිය මත. මෙයක් ඉන්නේ පරිධිය මත. පරිධිය මත. එහෙනම් ABCD යන වෘත්ත චතුරස්‍රය. අපි දැන් දන්නවා මේ කෝණේ 100යි. මෙන්න මෙයයි දෙන්න එකතු වුණාම 180යි කියන එකත් අපි හොඳට දන්නවා. මේකයි එකතු වුණාම 180ක් බව අපි දැන් දන්නවා. එහෙනම් අපි කොහොමද මේක 20ක් කියලා කියන්නේ? මම මේකට චුට්ටක් දාගන්නවා පුතේ අකුරක්. මේකට x කියලා, මේකට මම y කියලා අකුරක් දානවා. හැබැයි ඔයා ඔය දෙවි ප්‍රශ්න පත්‍රයේ වගේ නෙමෙයි. ලොකු ප්‍රශ්න පත්‍රයේ ඕම අකුරු දානකොට ඔයා ඒක ලියන්න ඕනේ. මෙන්න මේ කෝණය x ලෙස ගත්තා. මේ කෝණය මම මේ අකුර වෙනම ලියුවා පුතේ. මෙන්න මේ ADO කෝණය x ලෙස ODE කෝණය y ලෙසත් ගනිමු. එහෙම සිතමු. හරිද? ඔන්න මම හතර විදිහ කියනවා පටස් කලා ගන්න. ඔන්න බලන්න පුතේ. ඔයා දන්නවනේ මෙතන 30යි නම් මෙතන අංශක 90යි නම් පුතේ මේ කෝණය කීයද? හරියට හරි. මෙන්න මේ පාට කරන ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනකොට මෙයා 90 නම් මෙයා 30 නම් අනිවාර්යයෙන්ම මෙතන කෝණය අංශක 60යි. හරිද? ඊළඟට මම පුතාට මෙන්න මේ අලුතෙන් මෙන්න මේ කඩේට ඇන්නම ඔයාට යමක් පැහැදිලි වෙන්න ඕනේ. 10 වසර පන්තියේදී ඔයාලට මතකද? වෘත්ත ඡාපයක අන්තමගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය. ඒ කියන්නේ මෙන්න මෙයා. එම ඡාපයේ ඉතිරි වෘත්තේ ඉතිරි ඛණ්ඩය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. මේකෙන් දෙගුණයක්. මේකෙන් දෙගුණයක්. එහෙනම් මෙතන 60යි නම් මගේ පුතේ මෙතන 120යි. ඇයි? වෘත්ත ඡාපයක අන්තමගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ඉතිරි ඛණ්ඩය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. කේන්ද්‍රය මත හදන කෝණය 120ක් උනේ
මේ පරිධිය මත හදන කෝණය 60යි කියලා ගත්ත නිසා. කොහොමද එතන 60 උනේ? මෙයා 90යි කියලා දීලා තිබුණා. මෙයා 30යි කියලා දීලා තිබුණා. 90යි 30යි එකතු කරාම 120යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යිනේ. එහෙනම් මේ 120 අඩු කරාම මේ කෝණය 60යි. මේක 60යි නම් පුතේ මෙතන 120යි. ඉතින් මේ තියෙන්නේ මේ ත්‍රිකෝණය දිහා බලන්නකෝ. මේ ත්‍රිකෝණේ මේ පාදෙට මේ පාද සමානයි වෙන්නේ. ඇයි? O කේන්ද්‍රයෙන් හරියට O කේන්ද්‍රයෙන් O ඉඳලා Aට O ඉඳලා Bට ඇති දුර මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මේ දුර සමාන වෙනකොට සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමානයි කියන්නේ මේක x නම් මෙන්න මේ ආදියත් x. එහෙනම් පුතා දන්නවා x තන 120 සමානයි අංශක 180යි. x වලට අප උත්තරේ කියන්නේ 120 ධන 2x සමානයි 180යි 2x සමානයි 60යි x සමානයි කියද පුතේ y නෙමෙයි පැටියෝ y නෙමෙයි x ලගේ 30 x ලගේ 30 ඉතින් x ලගේ 30යි කියලා හොයාගත්තට පස්සේ දැන් ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ x ගේ y ගේ 30 x ගේ y ගේ 30 එකතුව 100ක් 100 ධන 30 ධන y ධන x ඔක්කොම එකතු කරාම සමානයි 180. ඇයි? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි. එතන මේක 100 නම් මෙතන 30යි නම් මෙතන 30යි 60යි. ඉතින් පුතේ 160 160යි y වෙනස් වෙනෝනේ. අපිට ඕනකම තිබුණේ ODE කෝණය අංශක 20ක් බව පෙන්නන්න. ඔච්චරයි ගන්න. ලකුණු 10ක්. ඔච්චර සරලද බලන්න. ඔක දැන් දියන විදියයි වැදගත් වෙන්නේ. කලබල නැතුව අහන්න මම කියලා දෙන්න. පළමුව පටන් ගන්න ඕනි පුතේ. අර දෙක දාගත්තනේ අපි අකුරු දෙක. ADO. අපි ලියමු මෙතනින්. මෙතන ලියමු. ADO. ADO කෝණය සමාන x ලෙසද අනිත් එක නම් ODE. ODE කෝණය සමානයි y ලෙසද ගනිමු. සිතමු. යන්න පාපි එහෙම හිතා පොට්ටක් ඉදිමු ඒවා ලියන්න එපා. එහෙම ලෙස ගනිමු. හරිනේ? ADO සමාන x ලෙස ODE සමාන y ලෙස. කලබල වෙන්න තු ඉන්න පුතේ මං චුට්ටි වෙලාවක් පුතාට දෙන්නම් මේක ලියා ගන්න. දැන් අහගෙන පුතට අහගෙන. එහෙම අරගත්තා ඔන්න xy කියලා රූප සටහනේ දැම්ම මොකද මේ වගේ රූප සටහන ප්‍රශ්න පත්‍රයේ තියෙන පුතා පිටවත් කරගෙන තමයි සාධනය කරන්න යන්න ඕන. දැන් පටන් ගමු මෙතන. මොකද්ද? අංශක 90 ධන අංශක 30 ධන කවුද? ECD කෝණය. ECD කෝණය සමානයි අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. ECD කෝණය සමානයි 180ට කිරීම 120 උත්තරය අංශක 60යි. අන්‍යයාගේ අංශක 60යි. බලන්න පුතේ. ඒ අංශක 60යි. කවුද? ECD මම මේ කරේ මෙන්න මේ ECD කෝණය අංශක 60ක් කරපු එක. හරිනේ? දැන් අපි ලියනවා මොකද්ද? මෙන්න මේක. කවුද? AOD කෝණය. AOD කෝණය සමානයි කේන්ද්‍ර ආපාතිත කෝණය. බලන්න. AOD කෝණය සමානයි ACD කෝණය. ACD කෝණය. හේතුව කේන්ද්‍රය හා පරිධිය ආපාතිත කෝණය. මොකද මේකට හේතුව කේන්ද්‍රය හා පරිධිය ආපාතිත කෝණය. කේන්ද්‍රය ආපාතිත කෝණය AOD. පරිධිය ආපාතිත කෝණය ACD. ACD වාගේ යන්න වැරදි දෙගුණයක්. එනම් දෙවාරයක් ACD. ඔන්න ඊළඟ පේළිය ලියනවා AOD කෝණය සමානයි දෙවාරයක් ACD කෝණය අංශක 60යි කියලා අපි ගත්තනේ. මේ න්‍යා තමයි ACD කියන්නේ. ECD කියන්නේ ACD කියන්නේ දෙකම එකයි. රූප සටහන බැලුවම ඒක පේනවා. ECD කියන්නේ ACD කියන්නේ දෙකම එකයි. එහෙනම් 60 වරක් දෙකේ 120යි. ඒ කවුද? ඒ OD කෝණය. ඉබ්බඩිස්සා අන්න මෙයාට තව අකුරක් අපි දාගත්ත නම් හොඳයි. අපි ලියනවා මෙයා x නම් මෙයාට x. එහෙනම් මෙතෙන් දාමුකෝ අකුරක් a කියලා. අපි ලියනවා පුතේ a සමානයි x. හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කෝණ. ඊළඟ පේළිය ලියනවා පුතේ
A ධන x ධන 120 සමානයි 180යි 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ x වෙනුවට අපි a වෙනුවට අපි x පදා x ධන x සමානයි 180 ඍණ 120 දෙකයි x සමානයි පුතේ අංශක 60යි දෙපසම දෙකෙන් බෙදුවම x සමානයි කඩද අංශක 30යි x සමානයි අංශක 30යි ඊළඟට ඔන්න අන්තිමට දාන කොටස මම මෙතනින් කරනවා පුතේ බලගන්න x එකතු කිරීම y එකතු කිරීම අංශක 30 කවුද x එකතු කිරීම y එකතු කිරීම අංශක 30 ධන 100 මේ තනිකර කෝණය තමයි කවුද x ධන y ධන 30 ඒ කොනේ එකතු අංශක 180ක් වෙන්නේ ඇයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කොණනේ සමානයි 100 සමානයි 180යි වරහන් තුලේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කොණ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කොණ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කොණ හරිද පුතේ ඊළඟට x සඳහා අපි හොයාගත්තු 30 ආදේශ කරාම y ධන 30 ධන 100 සමානයි 180යි හරිනේ එතකොට මෙතෙන් දෙනවා y සමානයි 180 මේ ඔක්කොගෙම එකතුව අඩු කරනවා 30 60යි 160ක් අඩු කරනවා y වලගේ අංශක 20යි යටින් කියනවා m නිසා කවුද පුතේ ODE කෝණය අංශක 20ක් වේ m නිසා යටින් ලියනවා ODE කෝණය අංශක 20ක් වේ තව එක සැරයක් කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න පුතේ හොඳට අහගෙන ඔන්න බලන්න සාමුලින්ම පේපර් එක අවසන් වෙනවා ඊළඟට මම ත්‍රිකෝණමිතිය කොටස පටන් ගන්නවා අවධානයෙන් අහගෙන ඉන්න කියන ටුටි වෙලාවේ මම මේක ආරම්භ කරලා මම පුතට අවස්ථාව දෙනවා YouTube එකේ බලන්න අපි නැවත මොන ගහන දවසේදී කරන්න මොනවද කියලා කතා කරගෙන අපි නතර කරනවා අදට සම්පූර්ණ වෙලාව ඉරුණාම ඔයා ගන්න හොඳට පුතේ කරන විදිය ඔයා දන්නෝ මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුවක් සුළු කරගෙන මෙයා 90 කියලා දීලා තියෙනවා මෙයා 30 කියලා දීලා තියෙනවා 90යි 30යි මෙයාවයි එකතු වුණාම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු වෙන්නේ එතන මෙතන අංශක 1යි කේන්ද්‍රීය ආපාතිත කෝණය පරිධීය ආපාතිත කෝණය මේ දෙගුණයක් නිසා එයා 60ක් නම් මෙයා 180 එතකොට මේක සමදිපාද ත්‍රිකෝණයක් නම් මෙයා x නම් මෙයාත් x එතකොට පුතේ 2x ධන y ශීර්ෂ සමානයි අංශක 180 එතකොට x වලගේ 30 එතකොට මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ නිසා මෙයා 30 කියලා දීලා තියෙනවා මෙයා 30 කියලා දෙලා දැන් හොයාගෙන තියෙනවා මෙයා y 30 ධන y ධන 100 සමාන 180 හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි එතකොට අපිට පැහැදිලි වෙනවා කොහොමද මෙතනින් සම්මුඛ කෝණ පරිපූර්ණ නිසා y වලගේ කියන 20 y කියන්නේ ඔය කියන ODE කෝණය තමයි OED කෝණය අංශක 20ක් බව පෙන්වන්න කියන එක තමයි අහගන්න දෙන්නේ. ඔයා දන්නවා ප්‍රධාන වශයෙන් අපි ගත්තම ත්‍රිකෝණමිතිය කියන මාතෘකාව යටතේ අපිට කතා කරන්න තියෙන ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. අපි ඒකට කියනවා පුතේ ප්‍රකෘති සයින අනුපාතය, ප්‍රකෘති කොසයින අනුපාතය, ප්‍රකෘති ටැන්ජන් අනුපාතය. එතකොට ගණිතයේදී අපි භාවිතා කර xyz වෙනුවට ග්‍රීක අක්ෂර බහුලව පුතේ අපි හතරක් පාවිච්චි කරනවා. 3000 ගණන් අකුරු තියෙන එකේ බහුලව භාවිතා කරනවා මෙන්න මේ තීටා. එහෙම නැත්නම් ඊට කලින් ඇල්ෆා. තව අක්ෂරයක් තියෙනවා බීටා. ඊළඟට තීටා. ඊළඟට ලැම්ඩා. මෙන්න මේ වගේ අක්ෂර අපි භාවිතා කරනවා. මේවා අල්ෆා කියලා කියනවා. මේක බීටා. මේක තීටා. මේක ලැම්ඩා. මේ අක්ෂර තමයි පුතේ අපි බහුලව භාවිතා කරන්නේ. පැහැදිලි නේද? එතකොට මම අහනවා පුතාගෙන් ඔන්න ප්‍රධාන වශයෙන් ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ගත්තම පුතාගේ ඔළුවට පැනනගින ජ්‍යාමිතික කර්මයක් ඇටියට පයිතගොරස් සම්බන්ධතාව. නමුත් මේ මොහොතේදී අපි කතා කරන්නේ පුතේ පාද පත අතර සම්බන්ධය නෙවෙයි. කෝණ අතර සම්බන්ධතාවය නෙවෙයි. මේ දෙන්න ලද ත්‍රිකෝණික ත්‍රිකෝණේ කිසියම් සුළු කෝණයකට සාපේක්ෂව
ඒ සුළු කෝණයක ඉඳගෙන බලන කල මේ ත්‍රිකෝණික ත්‍රිකෝණයේ පාද දෙක නම් වෙන ප්‍රධාන ආකාර විදි තුනක් එකක් තමයි පුතේ මේක හිතන්නකො මම θ කියලා ගත්තා කියලා මේ θට සාපේක්ෂව බැලුවාම θගේ ඉස්සරහට මුණලා සිටින පාදයට අපි කියනවා සම්මුඛ පාදය. සම්මුඛ පාදය. එයාගෙන් මම සයන්න විතරක් ගන්නවා. සම්මුඛ පාදයේ කවුද යා? සයන්න. ඒතර සම්මුඛ පාදයේ කියන එකට අපි සයන්න ගන්නවා. ඔයා දන්නවා ඍජු කෝණික ත්‍රිකෝණේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියන වචනේ තමයි කර්ණය. කර්ණයට කයන්න ගන්න. ඔයා දන්නවද මේ θ නැමැති සුළු කෝණය හදන්නට බැඳින පාදය බැඳින පාදය බද්ධ පාදය ඒකට අපි දානවා බයන්න. තේරුම් ගන්න ඕනම ඍජු කෝණික ත්‍රිකෝණයක නම් කරන ලද සුළු කෝණයකට සාපේක්ෂව අපිට පුළුවන් මේ පාද තුන නම් කරන්න. θ කියන මේ කෝණයට සාපේක්ෂව බැලුවම එයාගේ ඉස්සරහින් ඉන්න පාදයේ සම්මුඛ පාදය. θව හදන්න කර්ණෙත් එක්ක බැඳෙන පාදය බද්ධ පාදය. බැඳෙන පාදය බද්ධ පාදය. කොහොමද අංශ කණුවට ඉස්සරහින් ඉන්නේ කර්ණය. අංශ කණුවට ඉස්සරහින් ඉන්නේ කවුද පුතේ? කර්ණය. දැන් ඔයාට ත්‍රිකෝණික ත්‍රිකෝණයක් දැක්ක ගම ඒ දෙරළද කෝණයට සාපේක්ෂව සර්කල් දාගන්න හැක්වෙනවා. සර් කියන්නේ සම්මුඛ පාදය, කර්ව් කියන්නේ කර්ණය, බර් කියන්නේ බද්ධ පාදය. සර්කල් දාගන්න යවතියි. එතකොට මම තව උදාහරණයක් හැටියට තව එකක් කරොත් මම මෙතෙන්ට දානවා පුතේ අකුරක් ඇල්ෆා කියලා. ඔන්න මම මේකේ ABC ත්‍රිකෝණය කියලා තවදුරටත් මම නම් කරනවා. ඇල්ෆාට සාපේක්ෂව බැලුවම ඇල්ෆාගේ ඉස්සරහින් ඉන්න මෙතන ත්‍රිකෝණික බවනේ. ඇල්ෆාට ඉස්සරහින් ඉන්න සම්මුඛ පාදය. ඇල්ෆාව හදන්න කර්ණෙත් එක්ක බැඳෙන පාදේ බද්ධ පාදය. කොහොමද අංශ කණුවට ඉස්සරහින් තියෙන පාදේ කර්ණය. ඔයාලට සර්කල් දාගන්න හැක්වෙන්නේ. අද බලන්න පුතේ තව එකක් අපි ගත්තොත් මෙන්න මෙතන ඍජු කෝණික බව. හිතන්න පුතා මේ කෝණය ඇල්ෆා කියලා. ඇල්ෆාට සාපේක්ෂව මේ ඉන්නේ සම්මුඛ පාදය. කොයි වෙලාවෙත් යාගේ ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදය. යාව හදන්න කර්ණෙත් එක්ක අනේ පුතේ ජාමිතිය ටික මම කියලා දෙන්නම් අත උස්සගත් ටික මට පේනවා. ආව් මම ඉතින් කියලා දෙන්නම් බය වෙන්න එපා මුලින් ඉඳලම. තේරුණාද පුතේ? තේරුණ නැත්නම් ආයෙ වීඩියෝ එක බලන්න මට ආයෙ කියන්න. දැන්වත් නේ අපි කතා කරලා කරමු. දැන් මේ පොරොන්දු දීපු නිසා මම මේ ත්‍රිකෝණමිතිය පටන් ගන්න චුට්ටක් මට ඒක දීද දෙන්න. ලෝභ හිතෙනවා අත උස්සගෙන ඉන්න දෙයක් තමයි ඉස්සෙල්ලා කියන්නේ අත උස්සන්න කියලා. තේරෙන්නේ නැහැ. ඇල්බර්ට් ඉස්සරහින් තියෙන සම්මුඛ පාදය. ඇල්බර්ට් ඉස්සරහින් ඉන්න සම්මුඛ පාදය. එයාව හදන්න කර්ණෙත් එක්ක බැඳෙන පාදේ බද්ධ පාදය. කොහොමද අංශ කණුවට ඉස්සරහින් තියෙන කර්ණය. හොඳට අහගන්න. අංශ කණුවට ඉස්සරහින් ඉන්න කෙනා කර්ණයක කර්ව්. නම් කරන ලද කෝණයට ඉස්සරහින් ඉන්න එක තමයි සම්මුඛ පාදය ස. එයාව හදන්න කර්ණෙත් එක්ක බැඳෙන පාදය තමයි බ. තව දෙයක් කියන්න ඕනියට මෙයා θ නම්. උදේ මෙයා θ නම්. ඔයා දන්නවද? මෙයා තමයි අනුවරිණ θ. ඇයි එහෙම කියන්නේ? ඇයි පුතේ මේ දෙන්නගේ එකතු අංශක 180 තුන් දෙනාගේ එකතු 180යි. මෙයා දැන් 90ක් අරගෙනනේ. ඒතර අර දෙන්නගේ එකතුව අංශක 90යි. එහෙනම් මෙයා θ නම් මෙයා අනුවරිණ θ. මෙයා 20 නම් මෙයා 70යි. මෙයා 30 නම් මෙයා 60යි. මෙයා 50 නම් මෙයා 40යි. කොයි වෙලාවෙත් මෙයාව 90න් අඩු කරාම මෙයා වෙනවා. එහෙනම් මතක තියාගන්න පුතාලා ත්‍රිකෝණික ත්‍රිකෝණයේ එක්තරා සුළු කෝණයක් අනිත් එක්කෙනාත් එක්ක එකතු කරාම අංශ කණුවක් වෙනවා. එතකොට මෙයා θ නම් මෙයා පුතේ අනුවරිණ θ. එතකොට මෙයා ඇල්ෆා නම් අනිත් සුළු කෝණේ අනුවරිණ ඇල්ෆා. මෙයා බීටා නම් හිතන්න මෙයා බීටා කියලා. මෙයා හිතන්නකෝ පුතේ මෙයා බීටා කියලා. බීටාට සාපේක්ෂව මේ තියෙන සර්කල්. එතකොට මේ කෝණය තමයි පුතේ අනුවරිණ බීටා කියන්නේ. දැන් මම අහනවා පුතාගේ. දැන් ඔයාට මේ θට සාපේක්ෂවනේ θ අලු පෑනෙන් දැම්මා. θට සාපේක්ෂව සර්කල් අලු පෑනෙන් දැම්මනේ. හරිම ලේසි අමාරුනේ. θගේ ඉස්සරහින් ඉන්න පාදේ සම්මුඛ පාදේ ස. අංශ කණුවට ඉස්සරහින් තියෙන පාදේ කර්ණයක. ඒ නම් කරන ලද කෝණය හදන්න කර්ණෙත් එක්ක බැඳෙන පාදය තමයි පුතේ බද්ධ පාදය ද. එතකොට මේක අනුවරිණ θටනේ. මම යාව කොළ පාට පෑනින් දාලා තිනවා. ඔන්න යාට සාපේක්ෂව සර්කල් මම කොළ පෑනින්ම දාලා බලන්න. අනුවරිණ θ කෝණේ මෙයානේ. යාට සාපේක්ෂව සම්මුඛ පාදේ තමයි මේ.
කර්ණය කොහොමද වෙනස් වෙන්නේ නෑ පුතේ. ඒක එහෙම. කර්ණය කොහොමද එහෙම. හැබැයි මේ අනුවරින තීටා නැමැති කෝණය හදන්න. කර්ණෙත් එක්ක බැඳෙන පාදේ මෙහෙම තෙමේ. මෙන්න මෙයා තමයි ද. එතකොට තීටාට සාපේක්ෂව අනුවරින තීටාට සාපේක්ෂව අනුවරින තීටාට සාපේක්ෂව සම්මුඛ පාදේ අනිකාගේ බද්ධපාද. අන්න එහෙම පුතේ ඒක වෙනස් වෙනවා. අරයාගේ සම්මුඛ පාදේ මෙයාගේ බද්ධපාද. කොහොම වුණත් සම්බන්ධ වීමයි ඔය විදිහට සර්කල් ගොඩනගා ගන්න පුළුවන් නම් පුතාට හරිම ලේසියෙන් ඊළඟ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න අහගන්න. ඔයා දන්නවනේ කිසියම් ත්‍රිකෝණයක කිසියම් ඍජුකෝණික ත්‍රිකෝණයක ඔන්නමම ඍජුකෝණික ත්‍රිකෝණය මේ විදිහට අඳිනවා පුතේ. මෙන්න ඍජුකෝණික ත්‍රිකෝණ. මම මේකට දෙනවා පුතේ θ කියන සංකේතය. මේක ABC ත්‍රිකෝණය කියලා හිතන්න. θට සාපේක්ෂව බැලුවම මේ ඉන්නේ සම්මුඛ පාදේ, මේ ඉන්නේ බද්ධ පාදේ, මේ ඉන්නේ කර්ණය. හොඳට අහගන්න. වෙන දේවල් වල මේ අනිත් කරා. මේකම විතරක් හිතන්න. හරිම ලේසි පුතේ. sin θ, cos θ, tan θ. ප්‍රධාන වශයෙන් තියෙන්නේ sin cos tan නේ. ඒක මතක තියාගන්න. ප්‍රකෘති sin අනුපාතේ කෙටියෙන් කියනවා sin කියලා. ප්‍රකෘති cosine අනුපාතේ කෙටියෙන් කියනවා cos කියලා. ප්‍රකෘති tangent අනුපාතේ අපි කියනවා tan කියලා. හරිම ලේසි පුතේ. sin θ කියන්නේ සක කියලා මතක තියාගන්නකෝ. සක හැදෙන්නේ සම්මුඛ පාදේ බෙදීම කර්ණය. cos කියලා කියන්නේ බක කියන්නේ බද්ධ පාදේ බෙදීම කර්ණය. tan කියන්නේ සබ කියන්නේ සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාද. උතර ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාතවල sin cos tan සක බක සබ අය කියන්නේ පුතේ බලන්න හොඳට අපන්සින් කියන්න sin cos tan සක බක සබ. එතකොට පුතේ ඕක හොඳට කටපාඩම් වෙනවා. ඒ කියන ගණන් පිළිවීමක් එක්ක ඔයාලට අමතක වෙන්නේ නැහැ. මතක තියෙනවා. ප්‍රධාන අනුපාත තුන තමයි sin cos tan සක බක සබ. sin cos tan සක බක සබ. ඒකට විහිළු කරන්න එපා. ඒකට මේ විහිළුව මතක තියෙයි. ගාන මතක වෙයි. sin cos tan සක බක සබ. sin cos tan සක බක සබ. sin cos tan සක බක සබ. අයි කඩලා වෙනම කියන්නේ. sin සක cos බක tan සබ. sin සක cos බක tan සබ. අයි කියනවා sin cos tan සක බක සබ. sin cos tan සක බක සබ. කඩලා කියනවා sin සක cos බක tan සබ. ඔන්න බලන්න පුතේ ගණන් හදන්න හැටිද? ඔන්න බලන්න අපි ගත්තොත් එහෙම ඍජුකෝණික ත්‍රිකෝණයක් අපි ගන්නවා මෙන්න මේ විදිහට. ඍජුකෝණික ත්‍රිකෝණයක අපිට කියනවා මෙන්න මේ කෝණය තමයි θ. මේක ඍජුකෝණිකයි. මේක 6 සෙන්ටිමීටර්, මේක 8 සෙන්ටිමීටර්. මෙයාගේ අන්නෝන්. පයිතිකර සම්බන්ධයෙන් ඉස්සර ලෑවුට් කරගන්න. උදාහරණ ඍජුකෝණික ත්‍රිකෝණයක දිග පාදේ වර්ගය, හරේ වර්ගය අනිත් දෙනාගේ වර්ග දෙක එකතු වෙන සමානයි. අපි ගන්නවා x වර්ගය සමානයි පුතේ 8 වර්ගය ධන 6 වර්ගය. සම්බන්ධතාවය තමයි පයිතිකර සම්බන්ධතාවය. එතකොට x වර්ගය සමානයි පුතේ 8 වර්ගය 64යි. 6 වර්ගය 30යි. x වර්ගය වර්ගමූලයක් වෙනවා 100. x සමානයි 10යි 100. අන්න මෙතෙන්ට මම දාගන්නවා පුතේ අගය සෙන්ටිමීටර් 10යි කියලා. දැන් ඊළඟට කරන්න ඕන වැදගත්ම දේ තමයි පුතා θට සාපේක්ෂව හිතන්න මම ඔන්න θ කොළ පාට පෑනෙන් දානවා කියලා. θට සාපේක්ෂව මේ තමයි සම්මුඛ පාදේ, මේ තමයි බද්ධ පාදේ, මේක තමයි කර්ණ. අන්න දැන් හරි. දැන් ඔයන්ට පුළුවන් sin සක කියන්නේ සම්මුඛ පාදේ 6යි, කර්ණය 10යි. ඒකක දාලා වැඩක් නැහැ පුතේ. කැපිලා යනවානේ. එහෙනම් sin කියන්නේ සක සම්මුඛ පාදේ බෙදීම කර්ණය. ඕන නම් මේක 10න් බෙදලා 0.6 කියලා කියන්නේ. ඊළඟ බක කියන්නේ බද්ධ පාදයක් නයි. මේ තියෙන්නේ බද්ධ පාදයක් නයි. කර්ණය 10. බක කියන්නේ 0.8. tan කියන්නේ සබ සම්මුඛ පාදේ 6යි, බද්ධ පාදේ 8යි. දෙකේ වා 3යි, දෙකේ වා 4යි. 4න් 3යි කියන්නේ 0.75. මම මේ කතා කරේ ප්‍රධාන අනුපාත තුන පිළිබඳ. ඔච්චරයි පුතාලට තියෙන්නේ. අන්න මතක තියාගන්න ප්‍රකෘති sin, ප්‍රකෘති cosine, ප්‍රකෘති tangent. ද්‍රවිකදී කියනවා sin cos tan, sin cos tan සක බක සබ.
ඔක්කොටම කලින් පුතා ගන්න දීපු ගම දෙන ලද සුළු කෝණයට සාපේක්ෂව එයාගේ ඉඳගෙන බලන කල සර්කව දාන්නෝ මේ දෙන ලද කෝණය තීටනේ තීටට සාපේක්ෂව ඉස්සරහින් ඉන්නේ සම්මුඛපාත කොහොමද අංශකම් වල ඉස්සරහින් ඉන්නේ කාර්යය එහෙනම් තීටත් එක්ක බැඳෙන පාදේ බද්ද පාදේව සර්කව දෙන sin සකකොස් පකටන් sin cos tan සකපකස sin cos tan සම්බවස ඔය ටිකක් වේගෙන් කියලා මතක තබා ගත්තාම ප්‍රශ්න පත්‍රය ගත්තකම මොකක් පැත්තේ ලියාගත්තාම ප්‍රශ්න පත්‍රේම කාටවත් කියන්න බෑ පුතවංචාවක් කියලා. ඔයාලට මතකයි එතකොට ඔළුවේ ගිහින් බලන්න දහස් ගන්න. sin cos tan සම්බවස sin sec cos tan එහෙමයි යන්නේ. එතකොට ඔන්න බලන්න තව එක ගානකට අපි යනවා. හොඳට බලා ගන්න පුතේ. ප්‍රධාන වශයෙන් අනුපාත තුන මතක තියාගන්න sin cos tan සම්බවස sin cos tan සම්බවස වෙන අකුරු කියන්න එපා පටලවන්න එපා ඒ මොනවද පුතාට ඒ පටලව පුතේ මතක තියේවි විෂය මතක වේ බලා ගන්න පුතේ හොඳට අහගන්න ඍජු කෝණික ත්‍රිකෝණයක් දීලා අපෙන් අහනවා පුතේ මේක ඍජු කෝණිකයි මේක 5යි cm මෙතන 4යි cm මෙතන h කියලා දෙනවා මෙන්න මෙතෙන්ට පුතේ ඇල්ෆා කියලා දෙනවා අපෙන් අහනවා පළමුව h යගේ පුතා දැනගන්න ඕනි ඍජු කෝණික ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධතාවය දුන්නම උන්චි ජ්‍යාමිතික සම්බන්ධයක් අයිතිකර සම්බන්ධ ඍජු කෝණික ත්‍රිකෝණයක කර්මයේ වර්ගය අනෙක් දෙනාගේ වර්ග දෙකේ එකතුවට සමානයි. ඔන්න බලන්න. කර්මය තමයි 5. යාගේ වර්ගය. එච්චල වර්ගය ධන 4 වර්ගය සමානයි. 5 වර්ගය. අයිතිකර සම්බන්ධතාවය. එච්චල වර්ගය ධන 4 වර්ගය 16යි. 5 වර්ගය 25යි. එච්චල වර්ගය සමානයි 25 වෙන 16. එච්චල වර්ගය වර්ගමූලයක් වෙනවා 25න් 16ක් අඩු කරාම 9යි. එච්චලගේ 3යි. අපි සෙන්ටිමීටර් කියලා දාමු 9යි. දැන් අහනවා පුතාගේ අනුපතේ sin theta sin alpha ගියාගේ cos alpha ගියාගේ tan alpha ගියාගේ කියලා පෙන්නනවා. එතකොට පුතා දැනගන්න ඕනි sin cos tan දෙන්නට කලින් ඍජු කෝණික ත්‍රිකෝණේ සර්කල් දාලා ඇල්ෆාට සාපේක්ෂව දෙතින ඇල්ෆා කළු පාටට කළු පාටට සර්කල් දාලා ඇල්ෆාගේ සර් තමයි ඉස්සරහින් ඉන්නේ කියලා තමයි ඔය ඇල්ෆාගේ බ තමයි මේ ඇල්ෆාගේ ක තමයි මේ ඇල්ෆා කළු පාටයි ඇල්ෆාට සාපේක්ෂවම සර්කල් වලින් පැහැදිලිද බලන්න මෙයා සර් කියන්නේ සම්මුඛපාත ඉස්සරහින් ඉන්නේ කියලා ඒ දෙන්නක කෝණයට මුණලා ඉන්න පාදේ තමයි සර්. කොහොමද අංශකන වල ඉස්සරහින් ඉන්න එක තමයි ක. ආන්ටේ සුළු කෝණය ඇල්ෆා වක්තන් කර්මෙත් එක්ක බැඳෙන පාදේ තමයි බ. දැන් හරි. දැන් මොන්න සකබ හරි. මතක් කරන්න sin cos tan සක බක සක කියන්නේ සම්මුඛ පාදේ 3යි කර්මය 5යි. cos කියන්නේ බක බද්ධ පාදේ 4යි කර්මය 5යි. tan කියන්නේ සබ සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදයේ 4යි. sin cos tan සක බක සබ. ඊළඟට අහන්න පුළුවන් මෙහෙම. පුතාගෙන් අහන්න පුළුවන් sin 90 ඇල්ෆා කියන්නේ. ඊළඟට අහන්න පුළුවන් cos 90 ඇල්ෆා කියන්නේ. ඊළඟට අහන්න පුළුවන් tan 90 ඇල්ෆා කියන්නේ. එතකොට පුතාට සිද්ධ වෙනවා 90 ඇල්ෆා කියන කෝඩේ හොයාගන්න. කවුද පුතේ 90 ඇල්ෆා කියන කෝඩේ හොයාගන්න. දැන් ඔබ දන්නවා මෙයා 90ක් වන නිසා මේක ඇල්ෆා නම් මෙන්න මේ කෝණය තමයි පුතේ 90 ඇල්ෆා වෙන්නේ. 90 ඇල්ෆා වෙන්නේ. ඊට සාපේක්ෂව දැන් මම මේ කොළ පාටින් එක දාගත්ත නිසා එයාට සාපේක්ෂව සර්කල් කොළ පාටින් දාන්න. මෙයා 90 ඇල්ෆානේ. දල 90 ඇල්ෆාට සාපේක්ෂව මෙයා තමයි සම්මුඛ පාද. යාගේ ඉස්සරහින් ඉන්න එක සම්මුඛ පාද. අංශකන වල ඉස්සරහින් ඉන්න එක නම් කර්මය. කර්මය වෙනස් වෙන්නේ නැහැ කියලා මම කලින් කිව්වා. ඒක අපි ලියුවා. ඔයා දන්නෝ මේ 90 ඇල්ෆා කියන කෝණේ හදන්න කර්මෙත් එක්ක බැඳෙන පාදය බද්ධ පාදය බ. දැන් ස දන්නෝ බ දන්නෝ ක දන්නෝ. එහෙනම් කියන්නේ sin 90 ඇල්ෆා. sin 90 ඇල්ෆා සක මුල සකද කොළ පාටට සක. ඇයි 90 ඇල්ෆා කොළ පාටට දැම්මා
ඊට සාපේක්ෂව සර්කබ කොළ පාටට දැම්මා. දැන් අනුවරින් ඇල් සයින් අනුවරින් ඇල්පා. සක කොළ පාටට සක. කොළ පාටට ස 4යි. කොළ පාටට ක 5යි. කොස් අනුවරින් ඇල්පා. කොස් කියන්නේ බක. බක බක් කියන්නේ බද්ද පාදේ ක කියන්නේ කර්මය. බක බද්ද පාදේ කොළ පාටට බද්ද පාදේ 3යි කර්මය 5යි. ටැන් කියන්නේ සබ. සබ කියන්නේ සම්මුඛ පාද. කොළ පාටට සම්මුඛ පාදේ 4යි බද්ද පාදේ 3යි. කොළ පාටට සම්මුඛ පාදේ 4යි කොළ පාටට බද්ද පාදේ 3යි. අන්න පුතේ sin cos tan සක බක සබ. බොහොම ලස්සනට මම මේ පාඩම YouTube එකේ කරලා ඇති පුතේ කොටස් 5කට විතර. චුට්ටක් වෙලාව අරගෙන හොයාගෙන ඒ ටික පුතා බලන්න. බැලුවම පුතාට තේරෙයි. යම් විදිහකින් ඒක මදි කියලා හිතනවනම් අයලට ඉන්න ඒ වැඩ ටික මම කරනවා. ඉස්සර වෙලා පළවෙනි පාඩම හැටියට අපි බදාදට පටන් ගමු ප්‍රස්තාව. පුතාට මම ටියුට් එක එවලා ඇති. ටියුට් 5ක් එවලා ඇති. හම්බෙච්ච නැති අයට අලුත් ගෲප් එකට මම මේ ටියුට් එක හෙටම දානවා. සමහරවිට ඊට නෙමෙයි දැන් ගෲප් එක හැදලා ඉන්න දවල් විතර වෙයිනේ. දවල් විතර එනකොට දාන්න. පුතාල කුමාරේ හෙට දවස් තුලදී ආට පුළුවන් ශක්ති ප්‍රමාණය අදම ප්‍රස්තාර ටික ඇඳගෙන ඉන්නකෝ. ප්‍රස්තාර ටික ඇඳගෙන මූලික ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. බලන්න ඒ ටික කරන්න. ඒකත් දැන්නම් Tamanට පුළුවන් දෙයක් කරලා තියන්න. ඔන්න පුතේ තව කොටසකට මම යනවා. ඒකත් කියලා දීලා මම නවත්තන්න ඉඳලා අහගෙන ඉන්න. බලන්න පුතේ. ඔන්න මම දෙනවා මෙහෙම. sin theta සමානයි. sin theta සමානයි පුතේ. ඉඳලා අහගන්න. sin theta සමානයි 13න් 5 නම්. අපෙන් අහනවා පුතේ cos theta ගේ අගයස. තේරුණාද පුතේ? cos theta ගේ අගයස. කොහොමද? ඔන්න ඒ ගානේ චුට්ටක් බලන්න හදන විදිහ. අන්තිම ටිකේ හොඳට අවධානයෙන් ඉන්න. හොඳද? අහගන්න පුතේ. ඉවරයි කියලා හිතලා සමහර අය ලීව් එක ගිහින්. පාඩම අහගන්න. sin theta ගේ අගය theta. උදාහරණ දැන් මතක් වෙන්න ඕන sin cos tan. සක බක සබ. sin cos tan. සක බක සබ. මේ සර්නේ මේ තියෙන පුතේ එක සක. මේ තියෙන්නේ සම්මුඛ පාදේ මේ ඉන්නේ කර්මය. sin theta කියන්නේ සකනේ සම්මුඛ පාදේ තමයි කර්මය ධාතුව. ඔයා මෙතනදී කරන්න ඕනි ඔයාට කැමති විදියට ත්‍රිකෝණික ත්‍රිකෝණයක් අඳගෙන ඔය කියන විදිහට තීටව එතන දාගෙන ඊටට සාපේක්ෂව මේ ඉන්නේ සම්මුඛ පාදේ මේ ඉන්නේ බඩ පාදේ මේ ඉන්න කර්මය කියලා ලියාගෙන ඔය sin නෙදී sin නම් සකනේ සාට පහ දාලා කට 13 දානවා ඒකක දාන්න බෑ පුතේ මොකද sin theta ගේ සක වෙනකොට ඒක කැපිලා ගිහිල්ලානේ අපි දන්නේ මොකද්ද ඒක කියේ ඔන්න දැන් හරි sin theta සක ස පහයි ක 13 ඉතින් අනිත් පාදේ දන්නේ නැහැ බද්ද පාදේ දන්නේ නැති නිසා යාර දාගන්න අකුරු දැන් කියන්නේ ආ ඔය දෙකේ අයිතකර සම්බන්ධය ඍජුකෝණික ත්‍රිකෝණයකට පාද තුන අතර සම්බන්ධය අයිතකර සම්බන්ධය එක්සල වර්ගයේ පදී වර්ගයේ එකතු කරාම 13 වර්ගයට සමානයි අයිතකර සම්බන්ධතාවය. එතකොට අපි දන්නවා එක්සල වර්ගය දර පහ වර්ගය 25යි 13 වර්ගය 169යි. එතකොට එක්සල වර්ගය සමානයි 169 ඍණ 25. එක්සල වර්ගයේ වර්ග මූලයක් වෙනවා 144 x සමානයි 10යි. ඒකක දාන්න බෑ පුතේ. ඇයි? sin theta කියලා දෙන්නේ අපිට එකක ඉලක්කම් ඒකක කැපිලා. කවුද දන්නේ මේක මීටර්ද සෙන්ටිමීටර්ද මිලිමීටර් කොහොමුණත් පුතේ දැන් මේකට අපු උත්තරේ 12යි. දැන් අහනවා cos theta. cos theta කියන්නේ බක බද්ද පාදේ 12යි කර්ණය 13යි. දැන් ඔළුවට ගන්න අරක උඩට මතක තියාගන්න පුතේ sin cos tan සක බක සබ. අයි කියනවා sin cos tan සක බක සබ. ගන්න කොහොමද? sin theta සමානයි 13න් 5 නම් cos theta හි යගයස. මොන බලන්න sin theta උසාවි සකනේ සා තමයි 5 ක තමයි 13. ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ඇඳලා thetaව දාලා යන සාපේක්ෂව සර්කව දාලා සට 5 කට 13 දාලා ද හොයනවා පයිතගල සම්බන්ධය. ඊළඟට cos theta කියන්නේ බකනේ බද්ද පාදයේ 12යි ඔයගත්තාගේ 12යි කර්ණය 13.
එතකොට cos theta කියන්නේ 12 වෙනිම දක්වන. ඒකෙන් අපෙන් අහන්න පුළුවන් පුතාගේ මෙන්න මේ අපෙන් අහන්න පුළුවන් පුතේ අපෙන් අහන්න පුළුවන් tan අනුවරිණ තීටාංගයගේ දැන් මා දැනගන්න ඕනි එහෙනම් අනුවරිණ තීටා කවුද කියන්නේ? කවුද පුතේ අනුවරිණ තීටා? මෙන්න මේ කෝණයේදී අනුවරිණ තීටා. න්‍යායට සාපේක්ෂව මේ ඉන්නේ සම්මුඛ පාදයේ මේ ඉන්නේ බද්ධ පාදයේ මේ ඉන්නේ කර. පඬිත වෙන්නේ නැතුව සර්කව දාගන්න. සර්කව දාගන්න. දැන් හරි. tan කියන්නේ සබනේ සම්මුඛ පාදේ 12යි බද්ධ පාදේ 5යි. කොළ පාදෙට සම්මුඛ පාදේ 12යි බද්ධ පාදේ 5යි. අනුවරිණ තීටා කොළ පාදයි ඊට සාපේක්ෂව සර්කව ස12යි b5 ස12යි b5 බෙදීමට උඩින් තියෙන ඒවා යටේවට කපන්න පුළුවන්ද? බෙදීමට උඩ යට කපන්න පුළුවන්ද කියලා පුළුවන් පුතේ. මම ඉස්සෙල්ල සුදු කරලා පෙන්නුවා. දැන් මේ මොහොතේ එහෙම සුදු කරන්න අවශ්‍ය නැහැ. මම ගන්න කෙලියෙන් තියමු. මගේ පුතා මම හිතන්නේ මේක අහන නැද්ද මේක? 5 2 10යි දශමිකයක් කිව්වා. 2යි 24යි. 2යි 24යි. එහෙම බලන්න.